අම්මේ අම්මේ ඔන්නෝ මේ මහදවල් මොකද අම්මේ පුරවගෙන නිදියන්නේ අසනීපයක්වත් උණක් කෙම්බිරිස්සාවක්වත් ඇතිලාද නෑ මනුවෙල් මට ටිකක් නිින්ද ගියා කෝ ඊයේ උඹ එනකම් මම මග බලාන උන්නා මම ඊයේ කලුතර නැවතුණා අම්මේ කටකුරුන්ද මාමණ්ඩියලා ගෙදර නැතර උනේ මාමලා කරදර කරපු ඉඳන් නැවතුනේ මේ එන ගම ගිය ගමන මොකද වුනේ කනක පුල් එක්ක සුද්දා හොඳා ඒ වැඩේ නම් හරියාවි ඒ වුණාට මේ වැඩ කළු ගඟේ එගොඩ මෙගොඩ බීනට තරම් ලේසි නෑ අම්මේ ඇයි පුතේ මොකද වුනේ මං හිතාගෙන උන් නැටි හරි නෑ අම්මේ මනුවෙල් ඇත්තම කිව්වනම් මොකද වුනේ කරන්නාකට අප්පුහම මට මුණ ගැහුණා උඹේ නොහොබිනා වැඩ හින්දානේ මෙව්වා මේ කළුගඟ ඉස්පත්තෙන් ලෝක ධාතුව වෙනස් වෙලා හැබැයි අම්මේ මාත් ඕන දෙයකට ඔට්ටුයි දැන් ඕන කෙහෙල් මලක් උනාද කරන්නා ගොඩක් වහම තරහ කරගත්තු හින්දා නෙමේ ඒ හින්දා නෙමෙයි අම්මේ අප්පුවාම සුද්දගේ බඩුව දිනවා ඒ මිනිහා කැමති නෑ වෙන කවුරුවත් මේ වැඩේට අත ගන්නවට මම දැන් මමත් ටිකක් හිතේ කලාසයක් කරගන්න බැලුවා මේක නම් වස නරක කාලයක් මනුවෙල් උඹ ඔය කරත්ත රස්සාව කරනවට මගේ නම් දැන් මනාපයක් නෑ ඔන්නේ දිවදිගේ කතා තමයි අම්මේ මට ඉවසන්නේ නැත්තේ උඹලා ගැන හිතලා බලලා නේද මං ඒ වැඩේට අත ගැහුවේ උඹ විතරයි මනුවෙල් මට දැන් ඉතුරු වෙලා ඉන්නේ අම්මේ උඹ බය වෙන්න එපා අප්පුහාම යට මරුණු ලෝකයක්ද මේක සුද්ද මට වැඩේ පැවරුවා අම්මා මුත්තා ගියත් මම මේ වැඩේ කරනවා ඕනේ මනුවෙල් අපි මේ තියෙන විදිහක් බලා ගමු අයි මොකද මේක පාට කංකාණන් හාමිනේට මොකද මේ වුනේ මං උඹලගේ ගෙදරට එන්න උඹ ඒ ගැන ලොකුවට හිතන්න එපා මට දැන් කොහොමවත් එකයි ඔය කරත්ත කෙරුවාවට ගිහින් උඹටත් මොනවා හරි වුණොත් අම්මේ හරි තිබයි කොහේ පොඩි නෝනා මේව නොදකින්නේ මේ මිනිස්සයා නොහිටිය එකමයි කාර්යය මොකක්ද අම්මේ කියන කෙන්ගෙඩිය තෙපුර බලන්න තෝ කියහන්කෝ කෑමොරදින් නැතුව හිමිහිට කියන දෙයක් අහගනින්කෝ උඹ මැසියාගේ කෙල්ල එක්ක පවුල් කෑවට මගේ යමනාපයක් නෑ පුතේ කියන්න තියෙන හරුපයක් කෙලින්ම කියන්න බැරියයි පොඩි නෝනා ගියාදක් නෑ ඊයේ ගෙදර ආවෙත් නෑ මොනවා
සෝක සංතාප ගන්නට එපා පොඩි නෝනේ. දුණ්ඩයි කොහාට ගිහිල්ලාද? ළඟට ගිහින් වතුර කලගෙඩියක් ගේන්න. මුළු රෑම හැප්පියුන්නේ නැහැ කුරුතේරිසයි. උදේ පාන්දරට වෙන්න තමයි ටිකක් ඇහැපියුනේ. මං ඉන්න කුරුතේරිසයිල නිදා ගන්න තරම් නැතුව ගියා. උදේ හදලා තිබිච්ච රොටි හොඳයිද පොඩි නෝනේ? අපූරුයි දුණ්ඩයි. ඉන්සුවක්කවත් අඬ ගහගෙන ආව නම් අවරයි. ඒක හැබැයි. වරු කන්දක් පා කරගෙන ගිහිල්ලා කැන්දන් එන්නම ඕනේ අද හෙටම. පොඩි වින ජප කරපෝ කටනේ. පොඩි නෝනෝ ගණන් ගන්න එපා. මම ඉන්නකම් පොඩි නෝනා හූනෙකුටවත් බය වෙන්න එපා. ඕනම පුතයෙක්ගෙන් මං ආරක්ෂා කරන පොඩි නෝනෙව. පහුගිය දවස් ටිකේ දෝරේ පතන් වරුසාව හන්දා පතලේ වැඩ යන හිටියා. අද හවසට පටන් ගන්න පුළුවන් වේවි. යුණ්ඩයි මිනිස්සුන්ට පණිවිඩයක් යවන්න වේවි. මටත් අසයි පතල ඇතුළට යන්න. ඉතින් අංකෝ මාත් දෙන්න. කුරුතේරිසයි යමුකෝ කියන්නේ. මම මොනවා කියන්නේ? යමු පොඩි නෝනේ. මේ පතල පොඩි නෝනලාගෙන්. පිනවට ආයි මේ ගෙදර පස් පා ගන්න තහනම්. පස් පා ගන්න හරි මේගේ ඉතුරු වෙයිද කියලා කවුද දන්නේ? ඒක මම බලා ගන්නම්කෝ. එයා ආයේ මරණයකටවත් මගුලකටවත් මෙහෙ යාම්මේ බොරු. ඒක අතකට උන් කියලා වෙන මොනවා කරන්නද? ඔන්න ඕකනේ කියන්නේ. ඔබ හැම තිස්සෙම උන් සුද්ධ කරන්න හදනවනේ. මගේ හිත වහවන්නේ නෑ මනුවෙල්. උන් තැල්ල පොඩි වෙලා හැදිච්ච අය නෙවෙයි. ඔයිටත් වැඩි තැල්ල පොඩි වෙන්නේ මොනවද අම්මේ? කෙල්ල අතර මං වෙයි කියලා මට බයයි මනුවෙල්. උඹට පොරුන්දුනා. මට පොරුන්දුනා. හොරකමනේ. හොරගල් අවුල ඉඳලා තියෙන්නේ. කොහොම ආයෙ අතරමං වෙනකමයි කාර්යය. ඒකි මතක් වෙනකොට මගේ හිත පත්තු වෙනවා මනුවෙල්. ඒත් යාට තිබුණා නේ. පොඩ්ඩක් උඩින් බලන්න. මගේ කෙල්ලට කවදාවත් වරදින්නේ නැහැ. බලමුකෝ අතින් කටින් එල්ලගෙන අතරමං වෙලා එන හැටි. විලිසංගේ නැතිව. ඕන් ආයේ මෙහෙන් බොරු අම්මේ. දැන් ඉතින් හදිසියක් වුමනාවක් වුණත් මෙහෙ එන්න බෑනේ. උඹලා කොම කොලේ එකම දේනේ. තාත්තා නැති වෙලා කී දොහද ගියේ. කොහේ මිනිස්සයා ඉන්නකොට තිබුණු කලෙලිය සහ සුද්දෙම අන්තර්දාන වුණා. මනුවෙල් උඹ හෙට්ටි මුදලාලි මුණ ගැහුණාද? මං එක වතාවක් කිව්වනේ. මුදලාලි මුණ ගැහුවා. ඒ උනාට කිසිම දෙයක එකලාසයක් නැහනේ. එකපාරට කප්පුක පහළ වෙන්නේ නෑ අම්මේ. අනික මේ කරත්ත රස්සාවෙන් අපිට නරකක් වෙන එකක් නෑ. හෙට්ටි මුදලාලි මොකද කිව්වේ? අනිත් සේරම ඉඩම් ටික යනවා. ගේ ඊටමයි බේර ගන්න පුළුවන් වෙයි. මාසෙකට ගාණක් ගන්න දෙන්නත් වෙයි. ඉතින් මුදලාලි මනාප වුණාද? මනාප නොවීදීවිද? කුණු කොල්ලටනේ සේරම ඉඩම් ටික ගියේ. හෙමුනේ අක්කර 25ම ගියේ පවුම් 25ටනේ. මේ පැත්තට මුළු හෙවිලි කරලා හදපු ගෙවල් දෙකයි තියෙන්නේ මනුවෙල්. අනික කෝට්ටේගොඩ මුදලාලිගේ. කෝට්ටේගොඩ මුදලාලි ගහන්න අල්ලන්න ගියේ නෑ අම්මේ. හෝලාන හන්දියේ දාලා තියෙන කඩේ දැක්කද? හැම බඩුවක්ම තියෙනවා. පාරුවේ ගේන බඩු දෙයිගා තොටුපළෙන් බාලා කඩේට ගේනවා. ඒ වතු වල වැඩ කරන හැම දෙමළ මිනිහෙක්ම යන්නේ ඒ කඩේටනේ.
පුළුවන් වුණොත් මාත් දානවා කඩයක්. අම්මේ මං නැසියක්කවයි දුවයි මෙහෙට එක්ක එනවා. මේ සේරම කංකානම් මහත්තයාගේ වැඩ තමයි. පොඩි නෝනලගේ සේරම සේසත ගියේ මේ පස් ගොඩට තමයි. තාත්තා කොච්චර බලාපොරොත්තුවකින් ඉන්නේ නැද්ද? මේවා අයිතියක් පොඩි නෝනටත් තියෙනවා. බලන්න පොඩි නෝන. එතන ලිස්සනවා. කුරුතේරි සයියා ඔහොම කතා කරන්න එපා. මේවට මට තණ්හාවක් තිබුණා නම් කුරුතේරි සයියව දඬු කඳේ ගහලා මේවා මට අයිති කරගන්න තිබුණා. පොඩි නෝනේ විශ්වාසින්දනේ මම ඔක්කොම කීවේ. ඉතින් මං ඒ විශ්වාසෙ කැඩුවද? ඔහොම කතා කරන එක මට උහුලන්න බෑ. මගේ පවුලේ ඇත්තන්ට හරහට ඉඳලා නෙමෙයිද මං රහස් රැක්කේ. යම් පොඩි නෝනේ. යමු දෝනා බලන්න. යම්. මේ සවෙන් විශාල වතුර පාරක් හම්බ වෙනවා. යුණ්ඩයි! යුණ්ඩයි එක්මන වාඩියට ගිහලා කැකිල්ල අරවරේ. ගොක් පල්ටි ගෝ කැකිල්ල එක්මන් කරපන්. මේ වතුර කාන්දන දෝනාවට. අපොයි. හරි වැඩේනේ පොඩි නෝනෝ. කොහෙද මේ වැස්සේ කෙරකොලකුත් නැහනේ. තේරම අපි එක තරහම නාපෙලානේ. තව මුදල් කොච්චර ඉතුරු වෙලා තියෙනවද? තව පවුම් 5යි පොඩි නෝනා. පවුම් 5යි. මේක කඩාගෙන වැටුනොත් සේරම ගඟේ ගියාව ගේනවා. මට නම් කොහොමත් එකයි. පොඩි නෝනට ජීවිත කාලෙම දුක් විඳින්න සිද්ධ වෙවි. දුන්නයියේ. පොඩි නෝනා. මේ මෙතන අත කියලා වතුර පාර වලක්කන්. හා. ඔන්න හරි. දුන්නයියේ. දුන්නයියේ. මේ දෝනා අතට වතුර කවුද වෙනෝ? ඔය කැකිල්ලයි. පුවක් පයිට් එක අර ඉක්මනට වරේ. මගේ අත් දෙකක් රිදෙනවා කුරුතේරි සයියේ. කුරුතේරි සයියේ මෙන්න මෙතන මොනවද කළු පාටට තියෙනවා? මහා විශාලයි. පොඩි නෝනා. පොඩි නෝනා උඩහට එන්න. මේ කඩන් ගලොත් අලි ධර්මරේ වෙන්නේ. වතුර පාට පස්සේට මිනිරම් මත වෙනවා. මගේ පොඩි නෝනේ වාතන. පොඩි නෝනේ! මේ මිනිරම්! මේ අතලිය බලන්න. අල්ලන්න බලන්න. මේ මිනිරම්. වතුර පාට පස්සේ ඉල්ල ගිහලා මිනිරම් මත වෙනවා. මිනිරම්. මගේ පොඩි නෝනේ වාතන. මිනිරම් මත වෙනවා. යුන්නයියේ!
මනුවෙල් උන්නේ නැහැ. දැන්ම නිදියන්නේ නැද්ද? මේ තෝල්නනු අඹරලා තමයි. හෙට රාජකාරිය ගොඩක් තියෙනවානේ. ඇයි? මැසියක් අදම්ම නිදියන්නේ නැද්ද? කෝපිත් බිව් එකනේ. මං ඔන්න ඔය තව ටිකක් ඉන්න. ඕ. දැන් නිදිද? බැබිලයි සුදු ලුණුයි තම්බලා දුන්නා. වෙද ගෙදර එක්කන් ගියොත් නම් හොඳයි. තව ගොඩක් කල් තියෙනවානේ. පස්සේ බැරිය. එහෙම කියන්න පුළුවන්ද? මනුවෙල් උන්නේ හැට රාජකාරී තියෙනවා නම් මං එක්කන් යන්නම්. ගඟෙන් ඒ ගොඩ පැලපිටිය වල වෙද උන්නේ හොඳයි. අගෝරිසුත් එක්කව කරන්න ගියොත් හොඳා. ඌට හොඳට ඔරුවාම්බම් කරන්න පුළුවන්. මේ ජරමරින්දා කළු ගඟේ රවුමක්වත් ගහන්න බැරුව ගියානේ. රැලි දුවන කළු ගඟේ ඔරුව කබල් ගහනවා වගේ මේ මොකවත් හරියන්නේ නැහැ මැසියක්ට. Agadam. Mari. Masiak. Arin ටිකක් තියෙනවා. අනේ මන්ද. එදා නම් යස අපූර්වට නින්ද ගියා. ඇඟේ පතේ රුදාව කොහින් ගියාද දන්නේ. වැඩිලා. මොකද්ද මැසියෝ උඹ මේ නටන නාටකම? ලොකු මහත් වෙච්ච කෙල්ල දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් නේද? හිසේ කෙස් පැහැෙනකොටවත් උඹගේ ඔය දාංගලේ නවත්තන්න බැරිද? ඇඟේ කෙඩෙත්තුවට හේමම නින්ද ගියා හාමිනේ. එළි වෙනකම්ම දන්නේ නැහැ. මනුවේ උඹ කොහෙද හොරපුසා වගේ යන්න හදන්නේ? ඔහොම ඉඳපන් පොඩ්ඩකට. වටින් ගොඩින් එළියට වැටිලා. වැඩ කන්තරාවක් තියෙන දවසක් අද. මේක වෙන්නේ නැති රාජාවේ නොසන්ඩාල වැඩ කරන්නේ. මේ මොන හරපයක්ද මේ? අද දවසෙත් වත්තේ ෆැක්ටරි ගහන්න බඩු ගේන දවස. අලුතරේ ස්ටේෂනේ ඉඳලා අලියද්දන ඩක්කුවලනුයි මෙහාට බඩු ගේන්නේ. අලින්ගේ කොන්තරාත්තුව ගත්තෙත් මමනේ. දොඩංගොඩ වීරකෝන් උන්නෑගෙන් අලි 4 දෙනෙක් මිල්ල ගත්තා. මෙලාකටත් කලුතර බෝධින් වහන්සේ ගාව බැඳලා ඇති. මගේ කරත්තහක් ගෙනියන්න එපා. ඔය විචුරේ නෙවෙයි. මට තියෙන උඹ එක්කලා කතා බහක්. මං දැන් සාසුද්දෙන්ම අම්මට කිව්වනේ. මං යනවා හරක් මඩුව පැත්තේ. මේ අගෝරිස් මෙලාකටත් බලාගෙන ඇති. මෙසියෝ උඹත් එහෙනම් මේ දහජරාව බිව්වා. මේ ගංගොඩල්ලේ වෙච්ච වැඩද මෙව්වා. මොන රහක්ද කියලා බලන ටිකක් කරට ගත්තා තමයි හාමිනේ. කොහෙද පපු කැවුතු පිච්චිලා ගියා. මනුවෙල් දීග කන්නේ උඹේ ලොකු දූ එක්කලා. මං ගිහිල්ලා බතකුයි කිරි හොද්දපියෝ යන්නම් හාමිනේ. උදෙන්ම කරත්තකාරයෝ යාවිනේ. උඹ මේ ඊටියට කමන්නේ. ඔය නාඩගම් නටන්න තියාගන්න එපා ඕන් ආයිත්. ආයි මට පුස්මක් එහෙම ගැහුවොත් මේ ගෙයි පස් පාගන්නේ නෑ මම.
මගේ වස්තු දාහදලා නෑ. මේ ලෝකේ කාටවත් ගින්දරක් දුන්න මිනිහෙක්ද මං කොහොමද අද සුද්දාගේ මූණ බලන්නේ? මේ කටින් කිව්ව වචනයක් කවදාවත් අහක දාපු මිනිහෙක්ද මං? මගේ හරක් ටික ගෙනිච්චන කමක් නෑ මරාගෙන කනවා එහෙම නෙමෙයි. මගේ වස්සන්ගේ මසක් ලිපේ තියපු එක එක්කක් මං ඉතුරු කරන්නේ. කරකෙන්ට අන්දලු දෙකේ උපුදාපන් දිලිසෙන්ට දුනුගේ කරේ මිනි බැඳපන් අඳ දෙන්ට ඉතින් රාලේ දක්කං ගෙදරට යන්ට ඔල්ලනේ මේන් ටිකක් කළා ඉඳලා යමල්ලා. ඔය හරකොණ්ඩ වතුර දීපල්ලා. ගෝරිස් උන්ට පිටුරු ටිකක් දීලා බලත් ඇවිල්ලා කෝපි කෝප්පයක් දීපල්ලා. ගෝරිස් ගෝරිස් මොනෙලුනේ කඩේ ඇතුලේ කරන්නා ගොඩක් පහම ඉන්නවා. බොහොඳට කරත්ත දිහා ඈ ගහගෙන ඉඳලා කඩේ ඇතුලට වරෙන්. මට පුෂ් ලෝඩ් එකක් ගමුකෝ මෙහාට. කෝපි කෝප්පෙකුත් ගමුකෝ මෙයාටම. හරකුන්ට කණ්ඩ බොණ්ඩ දුන්නා මනුවෙලුනේ. බත් ගිලා පුෂ් ලෝඩ් එකක් කාලා කෝපි කෝප්පයක් බීපන්. අපි මෙතනින් ඉක්මනට පිටත් වෙන්න මනුවෙලුනේ. ඒ මොකද ගෝරිස්? මගේ හිතට හරිනේ. කරත්තවල පුරවලා තියෙන වත්තර ගෙන්න කෑම් බඩු. අර්තාපල්, ලූණු, මිරිස්, පරිප්පු, කරෝල, හාල්. ඒ විදිහේ මන් දන්නවනේ ගෝරිස්. ඒක තමයි මමත් කියන්නේ. ඔය බඩු ටිකක් එහාට මෙහාට වුණොත් සීරම ගහලා යනවා. උණ්ඩිය ඉන්නවනේ. ඌ බලාගනි. උණ්ඩිය මායින් කරන්න බෑනේ මනුවෙලුනේ. ඌ අප්පුවාමගේ කරත්ත නඩ හිටපේ කාට? කවුද ඒක මේ සුම්බරේ? අඩෝ අත නැත්තේයි. තෝගේ නම අහවල් එකක්ද? අගෝරි සායිබෝ. අඩේ ඩම්බර ලේසුවකුත් තුලිය වැඳලා. අඩේ මේ අගේ ති පටිය තෝ කාගෙන්ද හොරාගත්තේ බල? පණන් දෙකක් දීලා කළුතරින් ගත්තේ ආයිබෝ. ස්ටොප් යෝගේ දී account වුණ පටිද බල? අඩේ කිනිස්සකුත් තිනේ ගහගෙන. තොට අහවල් එකටද කිනිස්සක්? මට කණු ඕක. දැන් අර සිරිනගෙන් බිබික්කමක් කිල්ලන් කාපි. අප්පුවාමේ උගේ පීතලේ උට දුන්නා නම් නේද හොඳ? ඒ පාර මේ මොකද බොල?
අඩේ මේ අර කළුගඟේ උඩ පනින කාවයිය නේද? කාවයිය නැත්තම් තිත්තයා. ඔය පීතලේ උට ආපහු දීලා කතා බහ කරමු. ඔහෙටත් ඕනනම් මගේ ගානේ බිබික්කමක් කන්න පුළුවන්. පුවාමි තමුසේ කොළුවගේ පීතලේ දෙනවද නැද්ද? සුද්දට වාල් කන්න කරුවට පීතලයක් ගන්න තරම් සල්ලි භාගේ මගේ අතේ තියෙනවා. ඒක තමයි. මගේ පිහිතලේ මටම ආපහු දුන්නා නම් අහවරයිනේ ආයිබෝ. ඉඳා. මේක ඉනේ ගහගෙන උදාරුවට ගියාට කමක් නැහැ. මේ ඉසවුද මේක උස්සන්න හිතනව නෙමෙයි. පුවාමි ඕන තූත්තු කොඩියකට දැක්කොට කමක් නැහැ. මගේ වස්සු ටික විතරක් මරන්න එපා. තමුන්ගේ ගාලේ ඉන්න ගොන්නාම්බ රැක බලා ගන්න එක තමුන්ගේ වැඩක්. අනුන් පිට දෙස්තෝල් තියලා ඇති පළක් නැහැ. මගේ වස්සන් ගෑඟට එක කිනිතුල්ලෙකුට වහන්න මං ඉඩ තිබ්බේ නැහැ. දරුවෝ රැක බලා ගන්නවා වගේ මං ආරක්ෂා කළේ. අර කොරු ගත්තා නම් තමුසේ අද පාරට කරත්ත ටික දැම්මේ කොහමද? ගෙදරින් එළියට බැලලා පොඩ්ඩක් වටපිට බලපුවාම හරක් දෙතුන් දෙනෙක් හොයාගන්න එක මට මහා කාර්යයක් නෙමෙයි අප්පුවාමි. පංකාදුයි. එහෙනම් ඉතින් නැති උම්මත් වෙන අහින්න හදන්නේ අහවල් එකටද? ඔහෙත් හරක් හදන මිනිස්සයා. ඒ උ මිනිහෙක් හොඳාකාරව දන්නවා. තමුන් අතගාලා හදාපු සතෙක් නැතුණාම තියෙන රුදාව. කනක පුල්ලෙක් එක්ක එකතු වෙලා සුද්දට ගතු කියලා තමුසේ මගේ කරත්ත කොන්තරාත්තුව දැහැගත්තා. ඒකට සිව්පව අඩේට ගන්න එක වැරදි. හරි වැරදි ගුණධර්ම කියන්නේ ඒවට තමයි. මනුවෙල්ලු නැහැ. අපි දැන් යමු. ගොන්නු වතුර බීලා පිදුරු කාලා හමාරයි. මනුවෙල්ලුන් නැහැ. සුද්දගේ වැඩවලට අපි මොකටද නිකන් ගෝරනාඩු කරගන්නේ? දුඹුරු පාට නාම්බ විතරක් මල් ළඟ ඉන්නවා. ඒක ඕනනම් දැන් පෙන්වන්න පුළුවන්. අනිත් අය පස්සේ බැරිය. අපිට පමා වුණා වැඩි. පස්සේ බැරිය. අපි දැන් යමු. වැඩි ඈතක නෙවෙයි මේ ළඟ අතේ දුර. මං ගිහිල්ලා යන්නම් අකුරිස්. එතකන් කරත් ටික බඳගෙන ඉන්න. යා. මගේ අය නෙමෙයිනේ. මේ මගේ අය. කරත්ත කොන්තරාත්තුව නැති වෙච්ච හින්දා උන්ට කම්මැලි ඇති. එහෙනම් අහවල් එකටද මාව එක්කගෙන ආවේ? අප්පුවාමි. ඔයගේ කටවචන විශ්වාස කරගෙනයි මං ආවේ. බය සංකා ගන්න ඕනේ නැහැ මනුවෙලුන්නේ. ඔය තව ටිකක් එහාට ගියාම ඔයගේ ගොන් අස්සව බලා ගන්න පුළුවන්. අහිංසක සත්තු පටල ගන්නේ නැතුව මේක අපි ගොඩින් බේරගමු. ඔය ඉන්නේ ඔයගේ ගොන්නාම්බා. ඕ. උමාව දැක්කනම් කතා නොකර ඉන්නේ. හොදට කතා කරගන්න බැරුව අය. ඔය ඉන්නේ ඔයගේ මහලුකු ගොන් අස්සා. ඔය වේලෙන් වනලා තියෙන්නේ. තෙයෝ සාකේ. බේන මගේ රත්තරන් වස්සා මරාගෙන කෑවා. එන්ට කියපු දිනයට පඩිගන්නට ආවා. එන්ටතපට පඩියක් මේ නැත කීවා. වෙන්ට තියෙන දේ වළක්වන්නට බැරුවා. යන්ට කියා කන්තට පාරක් ගැසුවා. Awes umur හොඳ එකක්. ඔව්. මං කියන්නේ මගේ ආයේ නෑනේ වචන දෙකක්. අප්පුවාමි උඹ මට ගොන් අස්සගේ හැමයි පෙන්නුවේ. මට බෑ අම්මේ. Agora, mas o
වෛරගුණා පය තියලා අදිනකොට පුල්ලිකුණා පැන්න පාරෙන් පිටට. මොකද අගෝරිස් මේ මනුවෙල් මොකද පුතේ උනේ? උඹත් එනා මත්තේ කුලීකාරයෙක් වගේ සුද්දාගේ අරක්කුලට වහ වැටුණා. දෙයනේ මේව නම් සහ ගහන අපරාධ. අම්මේ අපි ඔක්කොම විනාශයි අම්මේ. නැගිටපන් පුතේ. මේ ඉඳගනි බලාගෙන. කලන්නා ගොඩ මාව විනාශ කරුවා අම්මේ. මං කොච්චරනම් උත්සාහ ගත්තා. ඒ හැම එකක්ම කංගට කපු පිණි වගේ වුණා. කරත්ත රත්සාව කම්මතු යම්මේ. අම්මෝ මගේ ඔළුව පෙරන්නේ නෑ. අපි විනාශයි අම්මේ. මට සමාවයක් අම්මේ. මනුවෙල් උන්නේ ගඟට ඇවිත් හුඟ වෙලා ගියේ හිඳයි මං ආවේ. ඔන්න ඔය ඉඳගනින්කෝ. මොඩෙල් උණු මෙහාටත් ඇවිල්ලා. හොඳ පැයිලක් අල්ලා. කෙදර කවුරුත් නැද්ද මෙසියක්කේ? සේරම පන්සලට ගියා. තුම්මාසි දාන ගැන කතා කරගන්න. මනුවෙල් උන්නේ ඉරයට මොකවත් කෑවේ නෑ. උදේට කන්නේත් නැද්ද? කවදාවත් නැතුව ඊයේ හොඳටම බීලා සීපදේකුත් කියාගෙනයි ආවේ. වෙච්ච දේ කියන්නේ තියෙ කෙනෙක් කාර්යය. මං ගැන උඹේ හිතේ මනාපයක් තියෙන බව මට පේනවා. පිරිමියෙක්ගේ හිතේ දුක් ගින්දරක්පත් වෙනකොට ඒක මට තේරෙනවා. ඌල කකා ඉන්නවා කිසිම වචනයක් පිට කරන්නේ. හාමිනේ මට කිව්වා කොහොම හරි වෙලා තියෙන දේ දැනගන්න. එහෙනම් අම්මගේ පණිවිඩය අරගෙන ඔබ මේ ආවේ? මනුවෙල් උන්නේ ඕන දෙයක් හිතට ගත්තට කාරි නෑ. ඒත් මට මහා සාංකාවක් හිතෙනවා. මනුවෙල් උන්නේ විතරයිනේ. දැන් අපි හැමෝටම ඉතුරු වෙලා ඉන්නේ. අපි ගෑනු ටික මොනව කරන්නද? ඔන්න අඳුනව තමයි හැම වෙලාවෙම. මනුවෙල් උන්නේගේ හිතේ මා බරක් තියෙනවා. ඒක මට හොඳට දැනෙනවා. තාත්තා මේකන්ගේ හැංගිලා ගියාම මම බැනහට ගහපු එක වැරදි. ওই විකාර දැන්වත් අමතක කරලා දාන්න. ගඟේ වතුර පාර පොඩ්ඩක්වත් සැර නැහැ. කරිජ්ජේන්ද නාන්න හිතෙන්නෙත් නැහැ. නාන්න මොන නවත්තපාල ඉඳට ගෙන නා ගන්න පුළුවන්. ආයෙ සැරයක් මට කරත්ත රස්සාව කරන්න ලැබෙන්නේ නැහැ මැසියක්කේ. අලුතින් ගොම්වස් හොයාගත්තානේ. ඒ පාර මොකද උනේ? ඉස්සර වගේ නෙමෙයි දැන් රට. රවන්නේ උරවන්නේ නැතුව වැඩ රාජකාරියක් නැහැ දැන්. මනුවෙල් උන්නේගේ කටහඬ සැර වැඩි තමයි. වචනයක් කතා කරන්න බෑ කටහඬ හැමතැනම දෝරේ ගලනවා. මගේ සද්දට තමයි උඹලා හැමෝටම රුදාව. කරමල් රතු කුකුල් රජා ඈත හිමේ ඇඬලුවත් මෙහි ඉන්න කිකිලියන්ගේ බඩේ බිජු මෝරනවා. කරන්නකට අප්පුවාමිය මාව විනාශ කරව මැසියක්කේ. මනුවෙල් උන්නේගේ නේත්‍රා දෙක හොඳටම රතු වෙලා. හැම ගෑණියෙක් එක්කම තමුන්ගේ දුක් ගින්දර කියන්නේ මිනිහෙකුට හිත දෙන්නේ නැහැ මැසියක්කේ. කරන්න ගොඩක් වහමි මනුවෙල් උන්නේට ආයෙත් මොකවත් කළාද? කලුතරේ ඉඳලා බඩු පටවගෙන ඇවිල්ලා කරත්ත ටික පැලපිටියේ ගාලේ නැවැත්තුවා.
කරත්තවල පුරවල තිබුණේ පරිප්පු, රටහාල්, ලුණු, කරෝල, 3-5 බඩු. කරත්ත නඩේ ඇවිත් ගියාට පස්සේ එතන තියෙන හම්බ කඩේ අල නූණු ගජ ලාභෙට යනවා. ලාභෙට දෙන්න බැරි මොකද? කරන්නකොට අප්පුවම මාව රවට්ටගෙන එතනින් බඩු ටික බා ගන්න ඕනේ. ඒකට ඉතින් මන්විලු නෑ මොනව කරන්නද? කනකපොලේ බදුවලට මොකද උනේ? බඩු ටිකක් අඩු තමයි සර්. ටිකක් වෙන්නේ කොහමද මිනියෝ? Clark, come here. You tell the whole story. Tell them we lost the entire shipment. How can we feed these people now? පරිප්පු රාතල් 50ක් අඩුයි. හාල් ගොනි 3ක් අඩුයි. ලුණු රාතල් 62ක් අඩුයි. කරු රාතල් 32ක් අඩුයි. මිරිස් රාතල් 28යි. Kanakapule. He's your man. Did he steal it? තමුසේ ඒවා හොරකම් කළාද? මම මේ හොරකම් කළේ නෑ. හොරකම් කළේ මම නෙමෙයි අප්පුහාමියා. Clark, ask this man to keep his mouth shut. තමුසේ ඔය කට වහන්නලු. මේක යස කතාවක් නේ. මං හොරකම් කරපු ටික නෑ මිනිහෝ මය කට වහන්න. දැන් හොරකමත් මගේ පිටින් දාන්න හදන්නේ. මගේ ඇඟට අත තිබ්බොත් බසාමේ පිහිය. ඔයින් බේරුණා ඇති මනුවෙල් උන්නේ. ඔය කරත්ත රස්සා වලින් කාරි නෑ. අපි එනාතක් බලාගමු. උඹ ඊතරයි මැසියක්කේ මගේ හිතෙන් එළියට එන ජරම රහගෙන ඉන්නේ. අර ගෑණියෙක් කියලා ඉන්නවා. මගේ මූණ දිහා බල්ල එක වචනයක් දොඩනවාද? මොනවාරි අහපුවාම ඇස් දෙකේ කඳුළු පුරවගෙන බල්ලෙක් වගේ ගුලි වෙනවා. අඩු ගානේ තරහකටත් එක වචනයක් කියන්න උනා නේද? අකුණු ගැහුවත් වැහි වැටෙන්නේ නැති කාලයක් මේක. මොකෝ මම පෙරම් පුරලා කරගත්ත දේවල් මේවා. මිනිහෙක්ගේ නාඩි වැටෙන සද්දේ හැම ගෑණියෙකුටම දැනෙන්නේ නෑ මනුවෙල් උන්නේ. අප්පුහාමියත් එක්ක එකතුලා උණ්ඩියා තමයි මේ සේරම කරලා තියෙන්නේ. මා යගොරුසු කෝපි කඩේ බිබික්කම් කනකොට උන් ගෝණි කපලා බඩු බාගෙනනේ. මේකන් වලින් මේවත් අහන්න සිද්ධ වුණානේ. අර අහමදුවගේ කඩේ බඩු ගජලාභයට ඇතිද? මන් නිකන් මෝඩෙක් වුණානේ. මට පුළුවන් ද මැසියක් කොහෙවත් නැති සුද්දෙක් ගහනකම් බලන් ඉන්න. ඒයි ඉක්මන් කරපල්ලා. කොළඹ ගියේ පාරුවක් ළඟම ආපහු එනවා. ආපු ගමන් ඒකට පටවන්න ඕනේ. විලියන් ළමයා මොකද හාන්සි වෙලා? ඔළුව රිදෙනවා ආයි බං. පපුවේ හතියකුත් තියෙනවා. ඔළුව රිදෙනා නම් ඔතනට වෙලා ඉඳලා අහල් එකක් කරන්නද? මාසෙකමාරකින් විතර ගෙදර ගියෙත් නෑ නේ. විලියන් ළමයාට තියෙන හදිස්සිය මොකද්ද? මුදලාලි මහත්තයා කොළඹ ගිහිල්ලා නැහැ. ආපු හැටි යන්න පුළුවන් වේවි. එහෙනම් කාසි ටික උත්තන්න යන්න පුළුවන් වේවි නේ. නැතුව විලියන් ළමයෝ ඉස්සෙල්ලාම දෙන පඩියට නෝය. මුදලාලි මහත්තයා දෙනවද? ඔව් පොඩි වැඩක්ද විලියන් ළමයෝ. පාරුම 100ක් මේ ගඳ දිගේ කොළඹට ගිහිල්ලා තිනවා මේ මාසෙට. දෙයියන්ගෙම පිහිටයි. නැවක් පුරෝල අපේ මිනිරන් එංගලන්තයට අරන් යනවලු. විලියන් ළමයා පඩි අරන් මොනවද කරන්නේ? ගෙදර ගිහින් අම්මට දෙනවා. අනිත් අයලා නම් මේක දෙවනත් කරાવી. අතේ තියෙන සල්ලි ටික ඉවරනකන් ආයිත් මේ පැත්ත හැරිලා බලන එකක් නැහැ. මගේ ලොකු අයියත් ඔහොම තමයි. පතල් ගිහිලා ගමට එනකොට ඉනේ බැඳගෙන එන්නේ ජම්බු මල් පටලේන්සුවා. අඟල් 6 පිහියක් ඉනේ ගහගෙන. අඳින්නේ මඩප්පලන් සරම්. කල් දේරම් මිශ්‍ර අරක් බෝතලයක් අතේ. ඊට පස්සේ ඉතින් බూరు පිට්ටනිය වල තමා. සුමානෙන් සල්ලි ටික ඉවරයි. ඊට පස්සේ අම්මට අලි කරදරේ. ගොවිතැනක් බතක් කරගෙන පැණි අකුරු ටිකක් හදාන හිටිය මට මෙහෙ ඇවිල්ලා රටහාලේ බත් කන්න උනේ ඔන්න ඔය අයියා ඉඳ තමයි. අන්න තව පාරුවක් එනවා. ඒකේ මුදලාලි මහත්තයා එනවයි. කොඹේ ඔළුව කැක්කුම දැන්.
උඹත් හොඳ දහංගට දන්නවනේ. ඒකේ මුදලාලි මහත්තයා එනවා. ඩිනෝනගේ කරදරේ මිසක් කා කැමැත්තකින් ආපු ගමනක් නෙවෙයි මේක. ඔය කලුගංගේ හඬ ඇහෙනකොටම මගේ බඩ නගලවනවානේ. මේ ගමට ආපු ඇටියේ නාස් පුරෝ දාලා පිළිගඳ ගහන. කන් අතුර ඇවිල්ලා බහැලා ගින් පොඩි නෝනා. අනේ වන්දා ඉතින් පොඩි නෝනාගේ මනාපෙන් අපිට අද ස්තෝප්පුටලා තමයි ඉන්න වෙන්නේ. පොඩ්ඩක් ඉවසලා ඉන්න. මට ගොඩාක් වැඩ රාජකාරී තියෙනවා පොඩි නෝනේ. ආහාර නැවට මිනිරම් පටවන. ඒ නා පිටත් වෙන්න කලින් මිනිරම් සේරම කොළඹ යවන්නත් ඕනේ. අක්කර 200 කට පොල් ඉඩමක් තැනක ලොත්තුවක් හම්බුණා කොළඹදී. ඒක කොහොම හරි ගන්න ඕනේ. පොඩි නෝනාගේ ඔය ඉරිතුන ඇටිච්ච බෙල්ල රත්තරණින් පුරවනවා කියලා කී දොහද ගියේ. බලමුකෝ බෙල්ලේ ලස්සන. රත්තරන් උනත් දිලියන්නේ පොඩි නෝනාගේ වගේ බෙල් එක දැම්මහම තමයි. අනේ පොඩි නෝනේ මැසියක්කි බලන්නකො සිරියාව. ඇස් වහ කට වහක් නැහැ. ඇඳලා දෙන්නේ වයි ලස්සන. පොඩි නෝනේ දැන් සුදු නෝනේ කෙනෙක් වගේනේ. කො මැසියක්කි අම්බලා ගෙදර නැද්ද? මනුවෙල් අයියා ගෙදර නැද්ද? එහෙනම් පොඩි නෝනේ සද්දේ යන්නේ. පණී වාසනාව. බලමුකෝ මේ කුරුස මුදලාලි. කුරුස මුදලාලි. මුදලාලි මහත්තයානේ එන්නා. මේක නම් අබුද්දස්ස කාලයක්ම තමයි. කී දොවකටද මේ සේරම වුනේ. එහෙම බල්ලා මෙහෙම බල්ලා කොට වෙච්ච දෙයක්. දියෝ කෝට් කබයන්දලා රත්තරන් බොත්තම් දාලා එංගලන්තේ වැඩ වසන රාජකුමාරයන් මේ වගේ වෙන්න ඇති. මනුවෙල් අයියා ගෙදර නැද්ද? දැන් ඒවි මෙහින් වාඩි වෙන්නකෝ. කො හාමිනේ තාම දන්නේ නැද්ද? මං ගිහින් එක්කන් එන්න. මැසියක්කගේ දුවත් මේ වෙන්න ඇති ඉන්නේ. වෙන්නේ. ඒකලට ළමයෙකුත් ලැබෙන්න ඉන්නවා වගේ පේන්නේ. ඒව නම් හොඳට පෙන්ලා තියෙන්නේ. මගේ ඇස් දෙක හොඳට පේනවා පොඩි නෝනා. බලන්නකෝ. මනුවෙල් අයියා ගහ බැන ගන්නේවිද? මට නම් බයත් හිතෙනවා. එන විදිය බලාගමු. හිතේ බයකුත් තියෙනවා එහෙනම්. අතප්පය කරනතෝ කොහොම හරි මම ලොකු මහත් වුණා. දැන් නම් ඒව හොඳින් තියාගන්න ඕනේ. කොච්චර කන් දේවල් තියෙනවද තව? ඔන්න හාමිනේ දැකලා තියෙනවද? මල් හැදිලා පොළොවට බර වෙලා තියෙන ඇහැල ගහ. අපේ පොඩි නෝනෙත් ඒ වගේ නේද? නැගිටපන් මට වඳින්න ඕනේ. තරහවන අපෙන් එපා මේ. ඔයලා මැත්තොහින් ඉඳගත්තා නා.
මැසියෝ මේ ළමින්ට බොන්න මොන හරි ගෙනාපන්. මනුවෙල් අයියත් කරත්තර සාවට අත ගැහුවයි කියලා ආරංචි. ඒ වගේ අත වෙලා බලලා තියෙනවා එහෙනම්. මොකෝ අම්මේ මං පිටේ කිද්ද? ඒ උනාට කරන්න ගොඩක් පහ මේ කාර්ය කරගන්න ඉඩ දෙන්නෙත් නැහැ. මට කියන්න තිබුණානේ. හිතුවඩේ හොරෙන්ම හැංගිලා යන්නේ නැතුව. අපිට වෙච්ච දේවල් වල හැටියට ඕක මොකද්ද කියලා මට හිත හදාගන්න තිබුණා. ඒක හිමුනේ මගේ කලබලෙන් ඉඳයි හාමිනේ. කුරුතේරිස්ට ජය වෙලා වගේ. පතලි වැඩ පටන් ගත්තා කියලාත් ආරංචි. හිමි කාර්යය එනකම් මිනිරණුත් හැංගිලා ඉඳලා තියෙන්නේ. මිනිරන් පෑදුනා අම්මේ. තාත්තා උගසට තිබ්බ සේරම අපි බේරලා දෙනවා අම්මේ. ඒක කියන්නත් එක්කයි ආවේ. ඒවා අපිට ඕනේ නෑ. උඹ ඔය ඇත්තද කියන්නේ? නැතු හාමිනේ. දෙයියන්ගේ පිටින් අපිට ආයි හුල්ල කන්න වෙන්නේ නැහැ. හාමිනේල මනාපනම් මං හෙට මුණත් කියලා හිට මුදාලගෙන් මේ සේරම බේර ගන්න. අපිට ආයි මේ වැය මොනවත් ඕන වෙන්නේ නැහැ. මං උතුරු කළුතරින් ගේකෝ ඉඩ මොකේ ගත්ත හාමිනේ. හාමිනේ දන්නවත් ඇති නොතාරිස් වලව මං ඒක ගත්තා. අපි කංකාන මහත්තයාගේ 3 මාස දානේ ඒදි හොඳට දෙමු හාමිනේ. එනම් කුරුතේරිස් උඹ දැන් මුදලාලි මහත්තයා. මේක නම් මා හිතුවක්කාර ලෝකයක්. ඔරත් අක්කඩින්ට මනේ යකෝ ඉරපායන්. අද වගේ දවසක හිටිය සතුටින් ඉන්නවනේ මෙතන එනවා පීය උඩුක් කරගෙන. ඔන්න ඔය පීය ගන්න මෙහාට. මොකද දෙන්නේ මෙහාට. දෙයිය දුන්නාගේ වැඩක් නේද මේ වෙන්නේ යන්නේ. පොඩිනෝන ඉක්මන් කළොත් අපිට බරක් වුණා. පතල වෙන අතර කරන්න කලින් මේ පැත්තේ යන්නත් ඕනේ. ආමිනේ මොකෝ කියන්නේ? මනුවල්ගේ මනාපයක් තමයි ඉතින් සිද්ධ වෙන්න ඕනේ. අයියේ පොඩ්ඩක් ඉන්නකො කලබල නොවි. දැන්වත් මේ වැඩ ටික කරගන්න. මේ අහවල් එකද මට කියන්නේ? මට ওই වහින් වර කතා අල්ලන්නේ නැහැ පොඩිනෝනෝ. උදව්වක් උපකාරයක් කරන්න ආවමත් අපිත් එක්ක කොට්ටු වෙන්න හදන්නේ. කේන හරපෑ කෙලින් කෑම් පොඩිනෝනේ. කංකානම් මහත්තයා උගස් තිබ සේරම අපි බේරලා දෙන්න. හැබැයි තමයි මේ කියන්නේ. බොරු කියලා කාවරවට්ටන්න දයි. ඒවා බේරගත්තට ඒවා අපිට ඕන නැහැ. කුරුතේරිස් ඔබ කරපු අපරාධ වලට වන්දි ගවන්න අපුරු විදියක් හොයාගත්ත එහෙනම්. අයියා කැමති නම් අපි මොනවා කරන්නද? යකෝ මේකනේ මේ පැහිලා තියෙන්නේ. මේ නගෝ බොයි තණ්ඩේ පාපි මැරලා ඉපදුනා කියලා. අම්මේ කප්පේ කරේට ඉන්න එකෙක් නම් තව මොකෝ. ඕවා බල බල හිටියනම් මටත් එන්නේ කළු ගඟේ පනින්න තමයි. යකෝ මුන් හැමෝටම හරහට ඉඳලා තියෙන්නේ මේ කළු ගඟනේ. අනවලුන් නැහැ. කරත්ත ජාවාරකට කරන්න කොට අප්පම අකුල් හෙලනවා නම් ඒකට මොන හරි කරන්න බලමු. මුදලාලි මහත්තයා මේවට ඇඟිලි ගහන්න දෙන්න ඕන නැහැ. ඒවා මම බලා ගන්න. අනවලුන් නැහැ. ගහ බැන ගන්න නැතුව ඕට කරන්න දේවල් තියෙනවා. ඒක නේන්න. කාරණා දැන කියන දේවල් අහන්න එපාද? එසේකේ. බඩට මෙතන උදාව හිටලා තියෙන්නේ. ඒකේ ඇති වැරද්ද මොකද්ද?
හැමෝටම එහෙනම් මේ මුලාමතක වෙන්නයි යන්නේ. කලුතර තියෙනවා පොලිසියක්. ඒකේ ජාර ආලාහාමි කෙනෙකුට අරක්කු බෝතලයක් අරන් දුන්නා නම් ඔය කරන්නකොට අප්පුවාම ගැඩේ විසඳ ගන්න තිබුණා. පොලිසියට අල්ල දෙන්න නෝ බොවයි. ගෙදරට ආපු මිනිහා නේද කියලා මම මෙයා නොකිය ඉඳ හිතන් උන්නේ. රට ගෝඩ් බෑ දාගත්තට ඕව වහංගු කරන්න බෑ. මිනිස්සු හැමදාමත් ඉවසන්නේ නැහැ. මේ වෙනකොට මිනිස්සු කී දෙනෙක් පාවලා තියෙනවද? මේ මරණ සේරටම වක් කියන්නේ උඹ තමයි. මනුවෙල් උඹ මෙතන බෙරිහඳුනා කියලා මල මිනිස්සු ආපහු වෙන්නේ නැහනේ. කෝඩ් බෑන්දගත්තු ගස් බැලේ උඹටත් එන ලොකුණා නේද අම්මේ? අපේ තාත්තා සේරම සේසත හමාර වෙනකම් මිනිරන් හැරුවා. අඩු ගානේ මේක කවුලක් අදුන්නා. මුළු ලෝකෙම තියෙන දුක්ඛන්තරවල් වින්දේ කවුද? අන්තිමට ලක්ෂයට කොඩිය දැම්මේ කවුද? මනුවලුන් නැහැ. කරන්න ගොඩක් පොහම මත්තෙම නැහින්න නොකියර කාරි නෑ. ඔය කරත්තර සවල්ලා දාන්න. මං කටුනේරිය කෙනේ ඉසව්වෙන් පොල්ලක් කර 200ක් විතර ගන්න හිතාගෙන ඉන්නේ. මනුවලුන් නැහැ වත්ත බලා කියාගෙන ඉන්න. මේ කුරුතේරිස් උඹ එකක් හිතට ගනින්. ඔය එක එකාගේ ඉඳුල්පත් කණ්ඩ යන මිනිහෙක් නෙමෙයි මං. මේකට නෙමෙයි අයියේ. මමයි කිව්වේ අයියට කතා කරන්න. තාත්තා වෙනුවට අපිට දැන් වෙන කවුද ඉන්නේ? අපේ පවුල තට්ට තනි වෙච්ච පවුලක් නේ අයියේ. අපි කුඩා එවුන් කාලෙවත් අපිට යන්න එන්න තැනක් තිබුණාද? අයියා නම් ඉතින් ගම පුරාම ඇවිත් ඇත්ත. ඒත් අපි ඉතින් මේ ගේ ඇතුළට මෙලා කූඩු ගහලා හිටියා. කුරුතේරිස් අයියා පහුගිය සුමානේ මාව කොළඹ රටට එක්කන් ගියා. ඒක නම් මහා මුතුම ලෝකයක්. මේ ඇඳුම් ගත්තේ සුදු මහතෙන් කෙනෙකුගේ කඩ සාප්පුවකින්. එහෙනම් පොඩි නෝනටත් උන අම්මා ඌල්ල කාපු දෙමයි. ළමා තනි වෙන්න. මට මහ බයක් හිතෙනවා අයියේ. අමුතුම ලෝකයකටයි මට පය උස්සන්න වෙලා තියෙන්නේ. ඊයේ අතපලක්වත් නැහැ. ඕන් දැන් මාලිගාවක් වගේ ගේ සාගරයක්. ඒ ගේ ඇතුලේ රැටත් මහා දවල් වගේ එළියයි. අම්මේ. අම්මත් එන්න ඕනේ ගෙදර මා එක නවතින්න යන්න. මා හුදකලා කරන්න එපා. ලාම්පුවේ සැරට දැස් නිලංකාර වෙලා වගේ. අයියටත් මොකක් හරි අතුරු ආන්තරාවක් වෙයි කියලා මට බයක් දැනෙනවා. අර මිනිස්යාගේ පණ හැංගිලා ගියාට ඉන්න තැනකින් අපිට ආරස්සාව තියෙනවා. මේ වැඩ කටයුතු පිළිවෙලක් වුණාම මම උඹලත් එක්ක යන්න එන්නම්. තිලිස්සෙන් ඇඳුම් ඇඳගෙන මහා උජාරුවට වාඩි වෙලා ඉන්න දුටුවහම මං හිතාගත්තා. අපේ අම්මත් හැම දෙයකටම ඉස්සනමාවේ කියලා. අම්මේ බල ඵලයල්ලා. මේ ඉස්සුවේ හමාර කරන්න මට වැඩ කොටසක් තියෙනවා. කුරුතේරිස් තමුසේගේ පෙනුම දැනටමත් ගරු ගහම්බීර වෙලා. තමුසේ ගාවට ගියා නම් මේගොල්ලන්ටත් කලදසාවක් යාවි. මගේ හිතේ අමනාපයක් නැහැ. මෙතනින් තමයි යන්න තියෙන්නේ. අඳුර වැටෙනකන් අපි මෙතන ඉමු. කරන්නා ගොඩයගේ ගැටේට අපි අහු වුණානේ. මනුවෙල් උන්නේ කතාවට අල්ලගත් වෙලාවේ උණ්ඩියක් දැනගෙන තමයි කරත් වලින් බඩු බාගෙන තියෙන්නේ.
සුද්දා සබුක්කෙන් ගහපු වෙලාවේ අහකට උනා නම් ඉවරයිනේ. උගේ අස්පැට කඩි බෑව. අනේ මන්ද ගෝරිස්. ඌ මට ගහන්න අත උස්සපුවාම මං කොහොමද බිම්බලා ගන්නේ? ඒත් බලංකො දැන් වෙලා තියෙන දේ. උරතේරෙස් ඔලෝ උස්සලා බලපුවාම බිම්බලා ගන්නනේ මට වෙලා තියෙන්නේ. සුද්දා ළඟ දන ගැහුවා නම් අමාරයි. හරි හීතලයි මනුවෙල්ලුත් නැහැ. හරි. පොඩ්ඩක් හිටා. අර පේන්නේ උන් ටික තමයි. කරංගා ගොඩයගේ ගේ තියෙන්නේ එහා බෑවුනේ. පොඩ්ඩක් අඳුර වැටෙනකන් ඉම්මු. කවුරු හරි ආවොත් මොකද කරන්නේ? බත් දැම්මම් බය වෙලානේ අගෝරිස්. බයකට නෙවෙයි. මොකද කරන්නේ කියලා දැනගෙන ඉන්න එපා. ඉනේ පිහියක් ගහගෙන ඉන්නේ මොන එකටද? හිතට හයිය ගන්නේ. දැන් ඵලයන්. ඔබ ගිහිල්ලා මේ හරක් ගාලා ඇරලා හරක් ටික එළියට ගනි. එළ හරක් ටික ඉන්නේ කරන්නා ගොඩයාගේ ගේ ගාව. උන් ටික මං ගේන්න. හුඟක් දවල් වුණානේ. මේ ළමයින්ට රෑ වෙනවයි කිව්වද? නෑ අම්මේ. දවල් කෑමට එනවයි කිව්වා. උඹලගේ තාත්තත් ඉස්සර ඔහොම තමයි. කොයි වෙලාවෙ බැලුවත් ගෙදරනේ. අපිට වෙච්ච දේවල් වල හැටියට මේ වගේ තැනක පදිංචි වෙන්න පුළුවන් වෙයි කියලා තුන් හිතකින්වත් හිතුවද? අනේ මන්දාම්මේ. මට නම් බයක් හිතෙනවා. මේ කොයි හරි ඉස්සලා වැටේ කියලා. හරියකට අඩිය තියා ගන්නවත් මට දැන් බෑ. නිකන් බොරුට විකාරීතට ගන්න එපා පොඩි නෝනේ. දැන් 6 මාසයක්ම ගත වුණානේ. මනුවෙල් මතක් වෙනකොට මගේ පපුව පත්තු වෙනවා පොඩි නෝනේ. අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කෙරුවානේ අම්මේ. ඒක හරියට පතාගෙන ආපු දෙයක් වගේ. තාත්තා වගේම මනුවෙලුත් අතුරුදහන් වෙලා ගියා වගේනේ. අර ජුණ්ඩයි ඇවිත් හිටියා නේද? කණ්ඩ දුන්නද? මං කිව්වා. මුදලාලි මහත්තයා එනකන් ඉන්නවයි කිව්වේ. අලුතින් පතලකුත් හරන්නයි හදන්නේ. පරක්කු වෙනකොට අපි බැලුවා මොකද කියලා. රේලුව පරක්කු වුණා හාමිනේ. ඊට පස්සේ මං තවත් පොඩි ගමනක් ගියා.
හාමිනේ පොඩ්ඩක් මෙහෙන් වාඩි වුණා නම්. මට තියෙන කාරණාවක් කියන්න. මනුල් උන්නහගෙන විස්තරේ සේරම මං හොයාගත්තා. හාමිනේ කොයිතරම් සම්ඩු සොරවල් වුණත් මනුල් උන්නහගෙන මගේ හිතේ ලොකු ආඩම්බරකමක් තිබුණා. ඒ වගේ මිනිස්සෙක් මුලිච්ච වෙන්නේ බොහොම කලාතුරකින්. ගහබැන ගන්න නැතුව අපි දෙන්න එක වචන දෙයක් කතා බස් කරගෙන නැහැ. ඒ වුණත් මනුල් උන්නහට වෙච්ච දේ මට වාවන්නේ නැහැ හාමිනේ. ඇයි මොනවා වෙලාද? මනුවෙල් අයියා මොන ගැහුනේ? ඇයි මොනවද වෙලා තියෙන්නේ? මම පොලිසිය ජාමාත්‍යවරු සේරම බාර දීලා තියෙන්නේ. ඉතින් මොකද වෙලා තියෙන්නේ කියලා කියන්නකෝ. මනුල් උන්නහ මරලා කවුද අදින්නේ මේ අපරාධ කෙරුවේ? මම මෙච්චර පව් කරලා තියනවද? අද දවල් කරන්න ගොඩක් පාම පොලිසියට ගෙනාවා. මනුවෙල් එයාගේ හරක් හොරකමේ ගිහිල්ලා. ඔයාම මුසාවාද? මනුවෙල් හොරකම් කරන මිනිහෙක් නෙවෙයි. මනුවෙල් උන්නහගේ හරක් හොරන් කරලා තිනෙත් කරන්න ගොඩයක්. කරත්තවල පඩලා වත්තේ බඩු එව්ව හොරන් කරලා තිනෙත් එයාගේ මිනිස්සු. මනුවෙල් අයියා ආගේ අතක් නැතුව 6 මාසෙකුත් වෙන්න වුණා. හරක් ගාලේදී මම මනුවෙල් උන්නහ අප්පුහාමි අල්ලගෙන තියෙන්නේ. හොඳටම තඩි බාලා. මිනිස්සු ගොඩකට මැදිච්ච තනි මිනිහෙක් මොනවා කරන්නද? මනුවෙල් උන්නහ මරලා අතපය කපලා ගඟට දාලා. ගම්පතුලේ හංගලා. දෙයියනේ මනුවෙල් අයියත් එහෙනම් තාත්තා වගේම කළු ගඟේ හැංගිලා ගියා. මනුවෙල් උන්නහට වෙච්ච දෙයක්. එයාත් ඉතින් නායකයන්ගේ මිනිහා. යස අගයදී පුරුෂයා. පරාදේ මැරිලා ගියා. මේ වැඩේ ලේසියෙන් කරලා බෑජුන් අයියේ. අපිත් දැන් මේ ඔය පංගුකාරය වෙච්චි. කරන්නා ගොඩේ කොටු කරගත්ත එකේ යක්ෂ පාඩමක් උගන්වන්නයි ගිහින්නේ. ඒක ඉතින් අපිට හොඳයිනේ. කරන්න පුළුවන් හැමදේම කෙරුවා. කළුතර පොලිසියේ ලොක්කා ජාමහත්ය වැඩේ ලේසියෙන් අරින්නේ. සාක්ෂි නැති එක තමයි පරහකට තියෙන්නේ. මනුවෙල් උන්නහේ මැරිච්ච විත්තිය සහසුද්දෙන් ගන්න එකේ එහෙ තියෙන ඉඩකඩන වලට මොකද කරන්නේ? මනුවෙල් උන්නහට දාව කුලපැටියෙක් හම්බෙලා ඉන්නවනේ. මේවා එකලාසයක් වෙනකන් මැසියක් කල හිටපොදේ. පතලේ මිනිරන් හමාර වෙන්න යන්නේ. වැඩි මොනක් තව මාසයක් අල්ලාවි. අල්ලපුවත් එක්ක තව පතලයක් පටන් ගත්තොත් හොඳයි. උණ්ඩට එන්නේ කියලා පණිවිඩයක් ඇවි නම් ඒ හින්දාමත් නෙමෙයි. දැන් මිනිරන් ගලම් බහගෙනයි යන්නේ. කබට්ට කහඳුනයි. අපිට මේ සේරම හම්බුනේ මිනිරන් ඉන්න. ඒක අමතක කරන්න හොඳ නැහැ. ඔහොම හිතන්නේ කොහොමද මේ වැඩ රාජකාරිය කරන්න බෑ ජුණ්ඩ අයියේ. ඔය පතල මිනිරන් ඉවර වුණොත් හිමින් කරේ තා පතල පටන් ගමු.
පොඩ්ඩක් බලමු මේ මිනිරන් වලට මොකද වෙන්න යන්නේ කියලා. ඔය පිගාන ඔහේ ඉඳලා පොඩ්ඩක් මෙහාට වරෙන්. දලාලිගේ කැමැත්තක් සේරම කොලේ හිතුමතේනේ. මෙච්චර කාලයකට වැරදුනේ නෑ යුණ්ඩයියේ. ගමෙන් පිට වෙලා කවරදාකවත් මම මෙච්චර රාත්‍රියක ඇවිල්ලා නෑ. අවුරුදු යන්න තියෙනවා. මං ඊසුමානෙත් නෝර ඇවිල්ලා ගියේ. දලාලි මහත්තයාට පින් සිද්ධ වෙන තමයි මහත්මේ රේල් ලෝක නැගගත්තේ. මේ සුද්ධ මහ පුදුමාකාරය අපඩෝ જાතියක්. මොකද යකුන්ට වාසියතර හදා ගන්නවනේ. මාලිගාව වැඳ ගන්න පුළුවන් වෙයි. කොහොම බැරුවා? ඒ අහලම තමයි අපේ තනක් තියෙන්නේ. ඉතින් මට මොකද්ද කරන්න තියෙන්නේ කියලා තාම කිව්වේ නෑනේ. මොකද උන්නේ මේ? ඊගොඩ ගත්ත කාවයිය වගේ. දුන්නේ මුලින්ම දැනගත්තොත් හොඳයි. අරක්කු බොන එක මේ වැඩේට හරහට ඉන්නවා ගෝ. අරක්කු බොන්න මං එච්චර කෑදර නැහැ මුදලාලි. මං එහෙම එකට කිව්ව නෙමෙයි ජුණ්ඩයි. දැන් ජුණ්ඩයිට තේරෙනව නේද මේ වැඩේ තියෙන බරපතලකම? ඉතින් මම මොකද කරන්නේ? මට හැමදාම නూరుට වෙලා ඉන්න බෑනේ ජුණ්ඩයියේ. ජුණ්ඩයි නూరు පදිංචි වෙලා ඉඳගෙන ගුදුම වැඩ සේරම බලා කියාගෙන ඉන්න ඕන. මට පුළුවන් වෙයිද ඕක කරන්න? ජුණ්ඩයිට මොකෝ බැරි. පතල වැඩ කටයුතු භාගයට කරගෙන හිටියේ. අපි පිටගංකාරයෝ. ඌවට බය වෙන්න කාරණා නෑ. මං ඒකටත් වැඩ පිළිලක් හදලායි තියෙන්නේ. අලුතර පොලිසිය මහත්තයාගේ නෑදෑයෙක් තමයි නూరు ඉන්නේ. ඔය පතලේ විශ්වාසයට ගන්න පුළුවන් කොල්ලෝ දෙතුන් දෙනෙක් පස්සේ වෙලා ගෙන්නත් තියාගන්න බැරිය බුදමේ. මේ වැඩේට මනුවෙල් උන්න හැනම් අපූරු මිනිහා. ජීවත් වෙලා හිටියත් එයා මග ළඟට එන්නේ නෑ ජුණ්ඩයියේ. දලාලි මහත්තයා එනකොට නම් එච්චර දුර නෑ වගේ වෙන්නේ. පොඩ බලංග ජුණ්ඩයි වටපිටාව. අර පොල්වත්තේ තත්ත්වය කොහොමද? ආදායම හොඳද? මෙච්චර ආදායමක් නැහැ. තාම පැලනේ. පැල ටික ලොකු වෙනකොට හොඳට හිටියේ. මේ අහවල් එකක්ද මුදලාලි මහත්තයා? ඕන කෙහෙල් මලක්. මට නම් ඇති ගාණක් නැහැ. මුදලාලි මහත්තයා ප්‍රවේශමෙන්. මාත් තොට්ටු යෝන මෙහෙකට.
බැරි ආයමසලක් කොන්නම් හෙන්සුවක් වගේ නත් තියාගන්න. ඒ ගෑණි ආපහු අර පරණ මිනිහත් එක්ක ගිහිල්ලානේ. එහෙම කොහේ? උන්දට මං ආපහු එන්නේ නැහැ කියලා හිතෙන්ද ඇති. ඒකත් එහෙම වුණ එක හොඳයි. දුන්දකට ඕන්නම් බැරියා තව බවලත් එක්ක ගෙන්න ගන්න. මැනිකේ කෙනෙක්. ඒක මම බලා ගන්න. මට වෙන්නේ මුදලාලිට ඕන වෙලයි තියෙන්නේ. කඩු ගන්න පැත්තේ තියෙන අතාරා දාපු කෝපි වත්තක්. දත්තොත් තේ දාන්න පුළුවන් වෙයි. දැන් තේනම අලුත් වගාව. ගම්මු. අමුඩ ලේන්සු ගන්නවත් කාසි පහන් නැතෝ හිටිය මිනිස්සුනේ අපි. යුන්ඩයි අය වත්ත බලා කියාගෙන ඉන්නේ. නෝර පලාත හරි අපූරුයි. පදිංචිට කියාපු පැත්ත. ඉහින් කනින් දාඩිය දාන්න නැහැ යුන්ඩයි. මට දරු පැටියෙක් හිටියා නම් කියලා හිතෙන්නේ දැන් තමයි. මන්තර ගුරුකමක්වත් කරලා දරුවගේ දරු පැටියෙක් හදාගන්න. නිකන් ආඩපාලි කතා නොකිය හිටියා නම් මට කාරණාවක් තියෙනවා අහන්න. ඔව්. ඒ උඹලා ඇසියාව කැඳගත්තොත් තුරු දෙවිසුන්ටගේ අමනාපයක් ඒව තියනවද? මොනවද යුන්ඩයි? මම කාලයක් මැසියත් එක්ක එක වහලයට හිටියා. දෙවෙනි කෙල්ල හම්බුනේ ඒ සන්තියේ තමයි. ඔව් ඉතින් මැසියා ගැන එක જાතිය කතන්දර තියනව නෝවේ. මිනිහෙක්ගේ ගින්දරක් දරා ගන්න ඒ ගෑනු කෙනා දන්නවා අයිබෝන්. තමුසෙලා අපි පස්සෙන් මෙන්නේ. ඔය මිනිහව කරපල්ලා. ඔයගේ මිනිහට කිව්වොත් හොඳයි. යවරන්න තු ඉන්න කියලා මුදලාලි. මගේ නම බැස්ටියන් කුරේ. කුරුතේලිස් මුදලාලි කියන්නේ ඔහෙටද? යහතින් නුවර රටේ ඉන්න ඕනේ නම් ඔයගේ ඔය ආරක්කු රක්ෂාව නවත්තන්න ඕනේ. වැටුණා නේද? මම මේ කියන්නේ අපේ මුදලාලි මට කිව්ව දේ. බබාසු මුදලාලි ගැන අහලා තියෙනවනේ. අපි කියන විදිහට වැඩ කළොත් මේ ළමයි ඔහෙට මොකුත් කරන්නේ නැහැ. වැඩි ගණන් දීලා අරක්කු රේද්ද ගත්තට ඒක කරන්න හම්බෙන්නේ නැහැ. ඒ වැඩේ අත්තරින්න ඕනේ. මහත්තර පණිවිඩ ලැබුණා නේද? කළුතර ඉන්න මල්ලිගෙන් නම් පණිවිඩ ලැබුණා. මුදලාලි බය වෙන්න එපා. ඒවා මම්මලා ගන්නම්කෝ. මත මාඩියනේ පොඩ්ඩ. කවුද ඔය බස්තියන් කුරේ කියන්නේ? එයා තමයි බබාසිනි මුදලාලිගේ බිස්නස් බලා කියාගන්නේ. බබාසිනි මුදලාලි ළඟදී මලානේ. මීට ඉස්සෙල්ලා හැම අවස්ථාවෙදීම අර කුරේන්දේ ගත්තේ ඒගොල්ලන්ගේ කට්ටිය එක්කෙනෙක් තමයි. ඒගොල්ලන් තිබුණානේ මේ වතාවේ. වැඩි ගන්නට ඔට්ටු අල්ල ඕන රේන්දේ ගන්න. ඔහොම තමයි හැම අවස්ථාවෙදීම. වෙන කෙනෙක් ගත්තාම ඒගොල්ලන් බලෙන් ගන්නවා. ඒවට ඉතින් ඔය මහත්තුනේ උදව් උපකාරات ලැබෙන්න ඇතිනේ. ඒ වුණාට මේ අවස්ථාවේ ඒ මිනිහට ඕන විදිහට නටන්න ඉරි තියන්න බෑ. අපිවත් මායිම් කරන්නේ නැහැ. පොරොන්දු වෙච්ච විදිහට මම සේරම දේවල් කරන්න. හැම මාසෙම කොටහ මම නියම වෙලාවට එවන්නම්. මෙතන ඉන්න මිනිස්සයා ටිකක් පනවදී.
පොඩි නෝනා හැමතැනම බැලුවා. ඊයේ රෑ ජාමිනේ ආවේ. ටිකක් නිදා ගන්න ඉඩ ඇරලා මං ආවා. දවස් කීයකට පස්සේද ආවේ. නුවර හුඟක් වැඩ තිබ්බා. ජුන්ඩයව නතර කරලා පහුවෙන්දම එන්න තමයි ගියේ. ඒත් එක ලාසියක් නකර කොහොම එන්නේද? පොඩි නෝනා දැන් හරි විශාලයි. ඒක තමයි අම්මත් කිව්වේ. ළමයි දෙන්නේද දන්නේ. ඒකට මොනවා වෙනවද? මේ ඇත්ත කොච්චර ආසාවකින්ද මේ ගියයි මේ ලස්සන පිට්ටනියයි හදාගන්න ඇත්තේ. කළු ගඟ මේ හරි ලස්සනයි. ඒ වුණත් ඒ මිනිස්සුන්ට කී දවසද මේක ඉන්න ලැබිලා තියෙන්නේ. පොඩි නෝනා අහක ඉන්න මිනිස්සුන්ගේ දුක් ගින්දරත් විඳ දරා ගන්න හදනවානේ. ඔල්ලෙක් හමුනොත් එංගලන්තේ යවලා තමයි උගන්වන්නේ. ඉංග්‍රීසි ටිකක් නැතුව මේ කාලේ කිසි දෙයක් හරියාකාරව කරගන්න බෑනේ. කුරුතේරිසයි මෙච්චර දේවල් කොලේ ඉංග්‍රීසි දැනගෙන ඉංග්‍රීසි තියා සිංහල අකුරක්වත් දන්නේ නෑනේ. නොදන්න හින්දා තමයි මට ඒකේ අගේ තේරෙන්නේ. ගෙවල් ඇතුළට ඉන්න අයට තේරෙන්නේ නෑ ඒක. පොඩ්ඩක් එළියට පහළට බැස්සොත් තේරෙන්නේ ඉංග්‍රීසි වල උජාරු. අනේ මං එහෙම එකකට නෙවෙයි කිව්වේ. මම තාමත් ආසයි කුරුතේරිසයි කළු ගඟේ පීනපු කාලේ. ඒ දවස්වල කියන සුනංගුවෙන් ගඟ පතුලට ගිහිල්ලා පොකිරිස්සෙක් අරන් එනවා. මේ කළු ගඟ නම් මට කොහොමදවත් පේන්න බෑ. කොහොම හරි ඉංග්‍රීසි ටිකකුත් ඉගෙන ගන්නවා මම. පස්කඩු හාමුදුරුවෝ කෝ අකුරු සාත්‍රය උගන්වන්නම් කියලා කැමැත්තෙන්. සිංහල නම් මටත් කියලා දෙන්න පුළුවන්. නෑ ඕනේ නෑ. මං හාමුදුරුවන්ගෙන් ඉගෙන ගන්නවා. අනන්න තරම් දෙයක් මං කිව්වේ නෑනේ පොඩි නෝනේ. කුරුතේරිසයි වෙනස් වෙලා. මං පොඩි නෝනට වෙනස්කමක් කරන්නේ නෑ කවදාවත්ම. හිතට දුක් ගන්න හොඳ නෑ. අඬන්න නැතුව ඉන්න. මනුවෙල් අයියාගේ හාමිනියට කොළු පෙට්ටියක් හම්බෙලාලු. අම්මා ගිහිල්ලා ආවා. මොකද අඩුපාඩුවක් එහෙම තියෙනවද දන්නේ? එහෙමට අඩුපාඩුවක් නැතිලු. අම්මාත් මං සල්ලි ටිකක් යවුවා. දරු පැටිය උතන හැදුනොත් ඉන්නම් ඔය කළු වගෙන් ගොඩ ගන්න හම්බෙන්නේ අපේ තාත්තා වගේමලු. අම්මට නම් හොඳට හිතට අල්ලලා. අම්මා හිතානේ ඉන්නේ අපේ තාත්තා ආයේ ඉපදිලා කියලා. එහෙමනම් අපි දරු පැටිය මෙහාට ගෙන්න ගමු. ඒක කොහොමද කරන්නේ? ඉර මුදුන් වේගෙන යන්නේ. ගන සැරේට આવුව. යම්. ගෙට යම්. ඇසියක්කාගේ දුව තාම තරුණේකි. ඒකේ වෙනින් මිනිහෙක් ගියුදින් දරු පැටියට එන කලදාසා මොකද්ද? බලනකොට ඒකත් ඇත්ත තමයි. අපි දරු පැටිය අරන් හදාගමු. එහෙම දෙන එකක් නෑ. තමාගේ කුසේ උපන් දරුවානේ. පොඩි නෝනේ මනාපණන් අපි දරු පැටිය අරන් හදාගමු. මගේ අකමැත්තක් නෑ කුරුතේරිසයි. අම්මත් කැමති වෙයි. අපි එහෙනම් මැසියක් අවයි කෙල්ලවයි දෙන්නවම මෙහාට ගෙන්න ගමු. එහෙම වුණාම කොහොමද? කෙල්ලට කැපෙන කවුරු හරි පස්සේ හොයා දෙන්න බැරිය. ඒ ගෙවල් දොරවල් අංකානම් මහත්තයාටයි මනුලුන් හැර පින් සිද්ද දෙන්න කියලා ගේ ඊඩමයි පන්සලට දෙන්න. අම්මත් කැමති වෙයි. මැසියක් කළාට අපි මෙහෙ එන්න කියලා.
රෑබෝවෙන් ආපු වෙලාවේ කරදරයක්ද මන්දා මුදලාලි මහත්තයා හම්බෙලා යන්නම කියලා හිතුණා. ඒ මොනවටද අප්පේ? මගේ අතින් උණ දෙට උදේ හවා ගිනි බොනවා දැන්. ඒ වෙලාවේ අපි දෙන්නගෙන් කවුරු හරි මැරෙන්න ඕන. මනුවෙල් උන්ගේ තනියම හිටින්ද එයා මැරුණා. අප්පා වාඩි වුණා නම් මිනිහෙක් මරණ එක සතෙක් මරුවා වගේ වැඩක් නෙවෙයි මුදලාලි මහත්තයා. මරන්න කලින් ඔයා හිතන්න තිබුණේ. මේ බලන්න මුදලාලි මහත්තයා. මේ ගොම්මන් වෙලාවේ දාඩිය ගලනවා. බිම වැටෙනකල් මේ ඩිතරව හිටපු මනුවෙල් උන්නේ. බිම වැටුණට පස්සේ මාදියා මහා අමුතු විදියට බැලුවා. ඇස් දෙකේම කඳුළු පුරවල මතක් වෙනකොටත් පපුවපත් වෙනවා. මනුවෙල් උන්නේ නැහැ. ඇයි මොකෝ? බය වුණාද? මෝඩ මිනිස්සයා. මෙච්චර දේවල් වෙලත් අපි අපේ ගාල රකින්නේ නැතුව ඉඳී කියලා හිතුවද? චණ්ඩියෙක් වගේ ආව හොරක් හොරකමේ. තමුසේගේ ගෝලයා මීදෙනු ටිකත් අරගෙන යහතින් ගියයි කියලාද කල්පනාව? මනුවෙල් උන්නේ නැහැ. ඔය ඉනේ ගහගෙන ඉන්න පිහිය මෙහාට ගත්තනම් තමුසේ නම් මට පිහිය ඉස්සුවා. හොඳට ඇවිලෙන ගිනි ගොඩකුත් තියෙනවා. කමක් නැහැ. කොල්ලනේ ඔය චණ්ඩියව අතාරපල්ලා. මෙච්චර කල් මගේ හරකෙක් දැක්කගෙන යන්න එකෙකුටවත් පුළුවන් වෙලා නැහැ. දැන් ඉතින් දෙයියන් බුදුන් සිහි කර ගන්නවා. මනුවෙල් තමුසේ කළුගඟේ අයිතිකාරයනේ. බයිරවෙක් වගේ ගම් පතුලටම වෙලා පදිංචි වුණාම හරිනේ. වතුවවන්නේ සුද්දෝයි මිනි මරාගන්නේ අපි. අඩුවට මොක වුණා අප්පාමේ? මාව අප පිට එළියට දැම්මා. මම මේ හිතක් හිතාගෙන ආවේ. මගෙන් තවත් පලි ගන්න එපා. නඩුව තද කරන්න එපා. මොකක් අප්පාමේ උදේ පාන්දර? මුදලාලි මහත්තයා හම්බෙන්නයි කියලා තකහණියක්. කොපි කෝප්පයක් බමුද? ඒ වාඩිය.
ඊයේ දවල්ට රොටි කෑල්ලක් කෑවට පස්සේ තාම මොනවත් කෑමක් බීමක් නැහැ මුදලාලි. මුළු පළාතක් හොල්ලන් හිටුව මිනිස්සයා අප්පුවාමට එහෙම කොහොමද වෙන්නේ? තිත්ත කදුරු වගේ මුදලාලි මතක් කරන්න එපා. අපේ තාත්තට කිව්වේ වැලිගොඩලේ ආරොන් කියලා. උන්ද ළඟ එක 50ක 100ක විතර මීහරක් පට්ටියක් හිටියා. ඒ පැත්තෙම කුඹුර වල වැඩට දැම්මේ උන්දගේ හරක් තමයි. අපේ ගෙදර අටුකොටු හැම වෙලේම පිරීලායි තිබුණේ. කිතුල් ගස් දෙක තුනක මල් නිතරම කැපෙනවා. වත්ත පල්ලෙහා කොටුව කෙරුවේ අපේ අම්මයි. දැන් ඉතින් ඌව ගැන හූල්ලා කල හරියන්නේ නැහැ අප්පුවාමි. අපේ ගේ තිබුණේ සුදුවැල්ල ඉහිරිච්ච ඉද්දමල් පිපින ඕවිතක. හැම වෙලාවකම 10-15 දෙනෙක් හිටිය කෑමට. hina වෙන්නේ මහා හයියෙන් කතා කරන්නේ සද්දෙට. හැන්දෑාම ගෙදර ස්තෝප්පේ කරන කතා බහ සුද්දගේ බංගලාවටත් ඇහෙනවා. අපි රහස් කිව්වේ නැහැ. සේරම පිරිච්ච ගෙදරක හිටී මට මේව උහුලගෙන ඉන්න බෑ මුදලාලි මහත්තයෝ. මට උදේ පාන්දරේම හදිසි ගමනක් යන්නත් තියෙනවා. මුදලාලි මහත්තයව කොනිටන්න කිව්ව නෙවෙයි. නෑ එහෙම එකට නෙමෙයි. මාගේ ඉතින් මොනවා කොනිටන්නද? ඊයේ නඩුව තිබුණා. පොලිසියෙන් තද කළේ නෑ. සාක්ෂි නැති ඉඳ නඩුව විසිකලා. ඒත් මගේ හිතට වාවන්නේ නෑ මුදලාලි මහත්තයෝ. මනුවෙල් උන්නේට කරපු දේ කවදා හරි මට සහ ගන්නවා. අපේ අම්මා උන්දගේ කොටුවේ හිටවල තිබුණ බින් කෙහෙල් පඳුරක්. මං කොළු කාලේ දවසක් යද්දි ඒකේ මුල්ලවර ඉදිලා තිබුණා. අතින් කඩාගෙන අවරි තුනක්ම කාපු රඟ මට මතක් වෙනවා. දෙයයන්ට ඔප්පු වෙච්චාවේ. මෙහෙම තිබහක්. මෙහෙම බඩගින්නක්. තා කෝපි කෝප්පයක් අරන් වල ළමයෝ. එක්ක මොනවාරි කාලාම හිටමුද අප්පුවාමි? ඕන්නේ නැහැ මුදලාලි මහත්තයා. තිබහ තිබුණට බොන්න බෑ. ගින්න තිබුණට කන්න බෑ. කියන්න තියෙන දේ කෙලින්ම කියන්න අප්පුවාමි. අස්පනා පිට මම මේ ලෝකෙදම විඳවනවා මුදලාලි මහත්තයා. වෙන්න ඕන දේවල් සේරම වෙලා ඉවරයි මං රිමාන්ඩ් ඉරේ ඉඳලා ගෙදර යනකොට. මගේ හරක් සේරම හුරු අරගෙන. උම්මගේ සත්තු ටික මරාගෙන කාලා. මලයා කුඹුරු ටික අල්ලගෙන. මං කොහොමද තවත් මිනිහෙක් මරන්නේ? හාමිනේ දරුවෝ දෙන්නත් තරම් වෙන මිනිහෙක් එක්කම හංගු වෙලා ගිහිල්ලා. හරියටම වැස්සක් වැහලා පායනකොට සේරම හේදිලා ගිහින් වගේ. මම මේ ගමන ආවේ හොඳට හිතට හයිය අල්ලලයි. මටත් ඉතුරු වෙලා තියෙන කලුවගේ පැල්ල වහංගු වෙන එක තමයි. මම ගඟ ළඟටත් පියමන් කළා. එතකොට මට මුදලාලි මහත්තයා 100ට ආවා. මොකක් හරි කරාගෙන මට මෙහෙ ඉන්න ඉඩ දෙන්න. මොකද උන්නේ? අහලයක් ලද මෙහෙ දුවගෙන ආවේ. බුදුමට මොකද උනේ? මොකුත් උනේ නැහැ. තැපැල් රේල්ලුවේ මං ආවා. මට ඔය ජරමරේ කරන්න බෑ. නූල් කෑල්ලක් බැඳලා කළු ගංගෙන් වතුර ටිකක් නාගෙන හිටපු මම කොහොමද ගුදමක් පාලනය කරන්නේ? යකෝ මුන්ට අම්මු කැවිලාද? ඉතින් උඹ ගුදම වහලා දාවේ? නෑ. ජාමහත්ත මිනිහෙක් නැවැත්තුවා.
මම නම් ওই වැඩේට කොහෙත්ම කැමති නෑ. ඕ කියන එකක් අහන්නේ නැහැ. හැමදාමත් ඔහොම නීති. ඔය හිතුවක්කාරකම් හරියනකම් හොඳයි. ගහලා ගිය දාට තමයි රඟපෙන්නේ. කො දැන්? පානදුරේ ඉඳලා ආවේ පරක්කු වෙලානේ. කාලා ටිකක් ඔය ඇලවිලා ඉන්නේ දැන්. පානදුරේ අරනෝලිස් බාසුන් හැගි හංගුරන් කිත ඉඩම ගන්නනේ යන්නේ දැන්. ඉඩම් ගන්න එක නෙමෙයි. පොඩි නෝනෝ අහක ඉන්න නයි ඔඩොක් විදා ගන්න එක ගැනයි මම කියන්නේ. පොඩි නෝනවත් කියලා බැලුවේ නැද්ද? ඇයි නැතුවා? කටේලේ රහ වෙනකන් කිව්වා. හිතුවොත් හිතුවමනේ ඉතින්. කෝ අප්පුවාමි දැන්? අර එහා පැත්තේ කාමර කෑල්ලක් වෙන් කරලා දුන්නනේ. ඒකේ ඇති. ගිය ගමන හරි ගියාද? අක්කර 1200ක්. පානදුරේ අරනෝලිස් බාස්වන්නේ හරි කෙලින් මිනිහා. ඊටම මට පොරොන්දු වුණාට පස්සේ සුදු මහත්තයෙක් කියලා තියෙනවා වැඩි ගානකට. ඒත් මටම දුන්නා. අඟුරන් කතේ තියෙන්නේ. ඔය අප්පුහාමෙත් එක්ක තියෙන ගනුදෙනුව මොකද්ද? දෙයියෝ දුන්න වගේ ගෙදරටම එවලා තියෙනවා. ඔබ ගුදුම දාලා ආවා. අප්පුහාම ගුදුමට යනවා. මොන ජරමරයක් කරලා ඒ වැඩේ යන්න ඕනේ. ඔව් එකෙක් මරපු එකේ තව එකෙක් කියලා මොකද්ද? ඒ කවුරුත් එහෙමනේ. නයි. මට තවදුරටත් මේ වහලයට ඉඳ හිත දෙන්නේ නැහැ. ආපහු ගමට යන්න. නූලක් මතුරගෙන හවසට තෙලිච්ච ටිකක් බීලා ජීවත් වෙන්න. මහා සක්කරය ආවත් උඹලා නම් ඔය කලුගම් පතුලෙන් උඩට ගන්න හම්බෙන එකක් නැහැ. උඹම හිතලා බලහන් ජුණ්ඩයි කාසෙ ටිකක් රැස් කරගත්තු මිනිහෙක්ගේ තියෙන උජාරුව. ඒත් මං කාසෙ තියෙන මිනිහෙක් නෙමෙයිනේ. මට ඇත්ත කියහන් ජුණ්ඩයි. මං හිතුවේ නෑ උඹට කාසි ඕනේ වෙයි කියලා. මගේත් වරද. මං හිතන් හිටියේ මගේ ළඟ ඉන්නකොට සේරම හරි කියලා. මට ඕන නැති සල්ලියක් නැහැ. සල්ලි ඕනේ නැත කාටද ජුණ්ඩයි. මේ කතාව උතරින් නවත්තමු. මොකද කෑ ගහන්න පටන් ගත්තේ? මේ සේරම පොඩි නෝනාගේ වාසනාව. පොඩි නෝනා මේවා සේරම දැනගන්න ඕනේ. මොනවද ජුණ්ඩයි? මම ආපහු ගෙදර යනවා. මගේ මායියා ආයිත් අර පරණ මිනිහත් එක්ක ගිහිල්ලා. මට ගිහිල්ලා ඔය ඉන්න බැරියයි. සේරටම හරියන්න කළුගඟ තියෙන්නේ. ඒ බුකෝ එකපාරටම. අපේ මොනවත් අඩුපාඩුවක්වත් උනාවද? අඩුපාඩුවක් නෙවෙයි. මුදලාලි මහත්තයා හිතන් ඉන්නේ මට සල්ලි ඕන වෙලා කියලානේ. ජුණ්ඩයියට සල්ලි ඕන නම් ඉල්ල ගන්න පුළුවන් නේ. මට ඕන නැති සල්ලියක් නෑ. මං කැමති නෑ ඔය අප්පුහාමිත් එක්ක තියෙන පවුරු පාසානෙට. කුරුතේරි සයියේ ජුණ්ඩයියා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ඔය අප්පුහාමිට කීයක් හරි දීලා පිටත් කරලා දාන්න. මිනිස්සු මොනව නොකියයිද? මනුවෙල් අයියා මැරුව මිනිහා. මං කැමතිත් නෑ ඔවට. මුදලාලි මහත්තයා සුමාන දෙක තුනක් ආපු නැති එකේ මම මොකද කියලා බැලුවා.
පොඩි නෝනා බරෙන් නිදහස් වුණානේ. අඟුරන් කෙතවත් දවස් දෙක තුනක් ඉඳලා යාවා. දෙයියන්ගේම පිහිටයි. සරමද්ද කම්බායක්ද? සරමක්. ඔය වාඩිවෙමුකෝ. අඟුරන් කෙතවත් කැලාවට ගිහින් තිබුණු කෝපියක් කවසු කරලම සෑහෙන මුදලක් ගත්තා. කොහොමද මේ පැත්තේ තොරතුරු? කරදරයක් එහෙම වුණාද? දවස් දෙක තුනක ඉඳන් ටිකක් අමුතුයි. මැරෙව වගේක් කරක් ගහනවා වගේ. උන් දැක්ක ගමන්ම මට වැටහුණා. අඩිය තියන්නේ හිතේ බරක් තියාගෙන වගේ. උන් අරක්කුත් බොනවද? නැතුව ඉල්ලුවම නොදී ඉන්න පුළුවන්ද? එහෙනම් බස්තියන් කුරේ මහත්තයා තාමත් අපේ පස්සෙන් ඇවිදිනවා වගේ. මා එක්ක පැටලෙන්නමයි හදන්නේ. මම මගේ ඇරමයි ඉන්නේ. අන්න උන් හතර දෙනා ඇවිල්ලා. අර පාරේ ඉන්නේ. තව ටිකකින් ඇතුළට එයි. අපුහාමි මං හොඳ භාණ්ඩයක් ගෙනාවා. මුල් පිහි දැන් ඉතින් මහවැලි ගඟට තමයි. මොකද්ද මුදලාලි? මට ඕව පාවිච්චි කරන්න තේරුමක් නැහැ මුදලාලි. මේක අලුතින් ඉගෙන ගන්න දෙයක් නෑ අපුහාමි. මමත් ඉස්සෙල්ලාම වෙඩිල්ලක් තිබ්බේ මේ තුවක්කුවෙන් තමයි. මට ඕනේ නැහැ මුදලාලි. මේ අත් දෙක තියෙනකම් මට පුළුවන් ඕන එකේ කාම්බම් කරන්න. ඒත් මුදලාලි ආයෙත් මිනිහෙක් බාවන්න නම් මට කියන්න එපා. මුදලාලි මහත්තයා අද එන එකේ දවල්ට කටට රහට මොනාරි හදන්න වේවි. ඒක තමයි මම මේ මලුත් කැඩුවේ.
මල් එහෙම තියලා තියෙනකොට මුදලාලි මහත්තයා කැමතියිනේ. මිනිස්සු ටික වැඩට පිටත් කරලා යාවි. පල්ලෙහා කෝපි කෑල්ල සුද්ධ කරලානේ. තේ දාන්නනේ හදන්නේ. අද නම් හරිය හීතල දවසක්. පහිවිද දන්නේත් නැහැ. බලාගෙන ගියාම මැසියෝ මේවා අපේ තුන් හිතකවත් තිබිච්ච දේවල්ද? අපිත් මේ වත්තට ඇවිල්ලා අවුරුදු 5ක් ගියා. මං හරියට කන පිට ගැහුව ගෝනි පඩංගුවක් වගේ. ඇයි එහෙම කියන්නේ? කොච්චර සනීප පළාතක්ද මේක? අපිට මොනවයි කියලා අඩුද? දරුමුණු බුරෙක් ළඟ ඉන්න එක හොඳා කියලායි මට හිතෙන්නේ. මේ නොක දෙකපාරටම. අඩු ගන්න මේ වත්තේ තේවවල හමාරන නිකන්වත් අපි මෙහෙ ඉන්න එපා. යුණ්ඩය තරහ ගන්නට කාරි නෑ. මට මේ ජීවිතේ පා වෙලයි තියෙන්නේ. ඒක යකාගේ කතාවන්නේ. උඹට මොනවයි කියලා අඩුද? නැහැ යුණ්ඩයි. කඩු ගන්නාවේ දුව ළඟට යන්න මයි මනාපයක් තියෙනවා. මනුවෙල්ලුන් නැහැ මැරුණා කියලා ඒකෙල්ල තනි වුණාද? හොඳ මිනිහෙක් හොයලා මුදලාලි මහත්තයා ඒකව බඳලා දුන්නේ නැද්ද? අනික මං කොහොමද මේ ගේ සාගරයක තනි පංගලෙම ඉන්නේ? මමත් ඉතින් කලේ හැම වෙලාවෙම කාගේ හරි පාලු කැපුව එකනේ. අනික මේ පැත්තේ හීතලත් මට අල්ලන්නේ නැහැ. උඹ මෙහාට ආවේ මැරෙනකන් මං එක්ක ඉන්නවා කියලා නේද? වෙන මොනවා කරන්නද අපි? අර මොකක් දෙකක් වැටෙනකන් එළුව පස්සේ ගියා වගේ තමයි අපි. කඩු ගන්නාවේ දුව බලන්න ඕන නම් ගිහිල්ලා ආවට මගේ අමනාපයක් නැහැ. හැබැයි ගිහිල්ලා එනවා නම් විතරයි යන්න දෙන්න පුළුවන්. මේ වුණ හරුපයක්ද? මෙතුවක්කල් කිසිම පිරිමියෙකුට පුළුවන් උනේ නැහැ මට තහංචි දාන්න. යුණ්ඩයට නම් කොහොමදවත් ඒක කරන්න ලැබෙන එකක් නැහැ. මං මේ විත්‍යත් හුඟ කලක් තිස්සේ දැනුම් තේරුම් අරගෙන හිටියේ. කලාතුරකින් පහළ වෙන ගෑණියෙක් බං උඹ. ඔය පූචානම් කතා වලින් දැන් පළක් නැහැ යුණ්ඩයි. අද මුදලාලි මහත්තයා හම්මයි යනවා. මාත් එන්නම් යන්න. අපි දෙන්නම යන්න. මට මනාපයි පොඩි පහේ රවුමක් ගන්න. යුණ්ඩයි ඕන දීපංකරේ ගියාට කමන්නේ. ආයි මයි පස්සෙන් එල්ලෙන්න හදන්න එපා. මොකද්ද මැසිව එකපාරට උඹට හැදුණු පිස්සුව? ඔන්න ඔය විකාර අල්ලලා දාලා මෙහෙන් මෙහෙ ඉඳිමු. ඔව් ඉතින් තමන්ගේ කාර්යය වෙනකන් තමයි. අනුන්ට මොන හරුපේ වුණාම මොකද? මට ආයෙත් පෙරත්ත කරන්න එපා යුණ්ඩයි. යුණ්ඩයිගේ උමනාවට මං අවුරුදු 5ක්ම මෙහෙ හිටියානේ. ඒ මදයි. ඒව මොන වුණත් උඹට මෙහෙන් යන්න නම් ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ මොකද? ඒක එහෙම තමයි. මට මයි කෙල්ලෝ බලන්න යන්න අවසරයක් නැද්ද? උඹට තේරෙන්නේ නැද්ද? අපි අපේ ජීවිත බුද්ධියට සවි වෙන විදියට උගස් තියලා. ඉස්සර නම් වේලක් කර වේලක් කාලා හිටියත් අපට මනාප දේ කරන්න කාගෙන්වත් අවසරයක් ගන්න ඕනුනේ නැහැ. තෝර මාළු කෑවනම් දුක් විඳපන් බලලෝ කිව්වලු. ඉතුරු ටිකත් අපිට තියෙන්නේ හොඳට කාලා බීලා මෙන්න මෙහාට වෙලා ඉන්නයි. මං එක කුරුස මුදලාලි ආවම බලා ගන්නම්කෝ. අද මහ දවලු තුඟක් හීතලයි මේ. කෝපි හදලා තියෙන්නේ මුදලාලි මහත්තයා. පොඩි නෝල්ලා එහෙම සනීපෙන්නේ? ඕ දැන් දුවටත් අවුරුදු 3ක් වෙන්න ආවනේ. කොල්ලෝ දෙන්නයි කෙල්ලයි ඔය අගේට හැදෙන්නේ. පිරිමිලමයි දෙන්නේ. ඇයි මැසියකට අමතක වුණා? මනුවෙලුන් නැගේ කොල්ල හැදෙන්නේ අපි ළඟනේ.
ඒ පොඩි උන් ඔබ දන්න එකක් ඈ. ඒක නෙමෙයි මැසියක්. අද දවල් කෑමට අමුත් එක්ක එනවා. එහෙමයි. ජුණ්ඩయ్య මට කිව්වා. මැසියක් කුස්සිය පැත්තේ ගිහලා මොනවා හරි ටිකක් හොඳ කෑමක් හැදුවා නම් හොඳයි. මුදලාලි මහත්තයා එන දවස්වල අපි කොහොමටත් පිළිවෙලකට කෑම වේලක් උයනවා. මැසියකට මේ පා වෙලා දින්නේ. ඒ ජුණ්ඩయ్య මොකවත් කිව්වද? ජුණ්ඩయ్య මට සේරම කිව්වා. කොහොමද සද්දක් බද්දක් නැත්තේ? ජීවිත කාලයක් මේක එක තැන ළඟඩන් ගැහුවා මම. අවුරුදු 15ක් වෙනකොට මට වඩා දෙගුණයක් වයස මිනිහෙක් එක්ක පැනලා ගියා මම. මාස 6ක් ගිහිල්ලා ලොකු කෙලි හම්බ වෙන්න ඉන්නකොට ඒ මිනිහා යාගේ පැලෙන් එළුව ගත්තා මාව. එදා ඉඳලා මුදලාලි මහත්තයා මට මේ සැප සම්පත් දෙන තුරාවට කොච්චරනම් ඇවිදලා ඇද්ද? අටුවේ වීහාල් තින ගෙවල් වල පිළිකන්නෙන් කුසිය පැත්තට ඇතුල් වෙලා නලල් තලෙන් දාඩිය කඩා හැනකම් වැඩ කරලා මොනවා හරි උණ්ඩි කරන් පිළිකන්න පැත්තින් යනවා. ඊ මදි වටේ ගෙවල් වල ඇත්තම් ඇහැ කොණින් බලනකොට ඒ වටත් නිසල්මනි හා කියන්න ඕනි. හිතේ මනාපකින් හිටියේ මනුවෙලුන් නැහැ එක්ක විතරයි. ජුණ්ඩయ్య එක්ක මම මෙහි පදිංචියට ආවේ මුදලාලි මහත්තයාගේ වචනේ හින්දායි. බෑ කියන්නේ කොහොමද? මට දරු මුණුපුරන් ඉන්නවා. දැන් ඉතින් උන් ළඟට යන්න ඕනි. ජුණ්ඩయ్య ගැන හිතලා හරි තව ටික දොහක් මේ ඉන්න බැයිද මැසියක් කි? අවුරුදු 5ක් මොන්දට තනි රැක්කා. මැසියක් කොහොමද හිටියනම්? මැසියක්ගේ දුවට දුවලම දෙන්නෙක් ලැබුණ විදිය දන්නවද? ඔව්. අවුරුදු 3ක් විතර වුණානේ. මං වගේ ආච්චි අම්මා කෙනෙක්. උන් කල්ද සුදුද කියලා බලන්න බැරි වුණානේ තාම. එළෝ දෙන්නම එක වගේ. නිවුන්නුනේ. අක්කා කවුද නංගි කවුද කියලා අඳුර ගන්න බැරි තරම්. උන් දෙන්නම එංගලන්තයට ආවලා හොඳට උගන්වනවා. ඒ වයිතින් පින් සිද්ධ වෙන වැඩේ මුදලාලි මහත්තයෝ. පින් දාගෙන කරන දේවල් නෙමෙයි. ඒ අය මටත් අයිතියක් යුතුයකමක් තියෙනවා. මොනවා? කුරේ මහත්තයා ඇවිල්ලා. මොනවාරි බොණ්ඩ ලෑස්ති කරලා දීපන්. මං තව ටිකකින් එන්නම්. අප්පා මාවදර නැහැ තාම. බොන්න ඕන නම් පල්ලෙහා. නෑ එහෙම මොනාවක් නෑ. මට අප්පුවාම එක පොඩි කතා බහක් තියෙනවා. කියන්න තියෙන හරුපයක් ඉක්මනට කියලා පියමන් කළොත් හොඳයි. අප්පුවාම නිතරම බයෙන් හැකෙන් වගේ ඉන්නේ. නෑ අතේ දුරින් තුවක්වත් තියාගෙන ඉඳින්දයි මං ඇහැව්වේ. තම්සි කවුද? බැස්ටියල් කුරේ. ඇයි ඉතින් මට මුලින් කිව්වේ නැත්තේ? ඉතින් අප්පුවා මං ඇහුවේ නෑනේ. මුදලාලි මහත්තයා මට කිව්වා. සේරම විස්තරේ කිව්වා. අදහ ගන්නත් අමාරු. මුදලාලි මහත්තයා ආවේ නැද්ද මහත්තයා? නෑ මුදලාලි මහත්තයා ආවේ නෑ.
මහත්තයා මුදලාලි මහත්තයාගේ වැඩට ඇවිල්ලා හුඟක් කල්ද? ඇයි අප්පා මේ දන්නේ නැද්ද? මාසයක් දෙකක් වෙනවනේ. ආරංචි මුදලාලි මහත්තයාත් මට කිව්වා. ඒත් මෙව්ව කොහොම විශ්වාසයකට ගන්නද? ඊයේ හතුරෝ අද මිතුරෝ වෙච්චි. තමන්ගේම මස්සිනා මැරුව මිනිහා හොඳ වුණා නම් තවත් මොනවද ඉතින්? මෙන්න මේ වෙලාවටම තමයි උනේ. මෙන්න මේ ජනේලෙම තමයි අපි බලාගෙන උන්නේ. කුරේ මහත්තයාගේ මැරෙව ටික මම නොහිටින්න තාපොඩ්ඩේ මුදලාලි මහත්තයා මරනවා. නෑදෑයෝ එක්ක අහුවෙලා මහත්තයා කරපු දේවල් නම් මට අමතක වෙන්නේ නෑ. අප්පුහාමී ඔතනදී නෑකමක් නෑ. අපි කැමැති වුණත් අකමැති වුණත් වැඩ සිද්ධ වෙන්න ඕන සුද්දන්ට ඕන විදියට. මගේම නෑදෑයා වුණත් සුසෙව් අයියා ගෙවනට 10 ගුණයක් මට මුදලාලි ගෙවනවා. මේ තැබෑරුගුණ ලාභෙන් කොටහකුත් මට ලැබෙනවා. සුද්දන්ගේ වින්සතියේ සුද්දෙක් වගේ හිතන්නේ පතන්නේ නැත්තම් අපි හැමෝම අමතක වැටෙනවා. මහත්තයා හින්දා මට 3 මාසයක් රිමාන්ඩ් එකේ ඉන්නත් සිද්ධ වුණා. කුරේ මහත්තයා ආවද? වත්ත හොඳට බලාගත්තද? බැලුවා. තේවගාව ගැන හොඳට දන්න කියන කෙනෙක් වත්තට හොයාගන්න වෙවි. මහත්තයාට හොඳ විදිහක් කරන්න. කුරේ මහත්තයත් එක්ක සොයිසවුන් නැහැ පීරිසුන් නැහැ තරහ වෙලත් ඇති. ඔව් තරහ වෙලා ඇති. ඒ තාපව වෙන්නේ කියලා පාදුරුනාසතේ පණිවිඩයක් කිවලා තියෙනවා. කුරේ මහත්තයා ඉතින් ආපහු වස්සලා යන්නද? මට ඕන යන්න පුළුවන්. මුදලාල ළඟ තාම මට වරදක් වෙලා නැති හින්දා දැන් මා අස්සල යන්න අදහසක් නැහැ. මුදලාලි අම්බලන්ගොඩ කුරුදිරිම ගත්ත එක හොඳයි. එකම වැවිලකට කොඩුල් එන්න හොඳ නැහැ. කුරේ මහත්තයාත් බල කරපු හන්දයි මං ඕක ගත්තේ. මම කොළඹ ගිය වෙලාවේ හොයාගත්තේ. මේ සැරේ අලුතෙන් කාර් 50ක් වෙනවලු ලංකාවට. ඒකෙන් එකක් අපිට ගන්න පුළුවනි. අපිට කාර් මොනවටද මහත්තයා? අපිට ඕන නැතුණාර මොකෝ? වෙන එකක් තියා අස්ස කරත්තයක්වත් ගත්තයි මට ඔය ගොන් කරත්තේ හොඳයි. එලන් කාර් දැකලා තියෙනවද? ඇයි? පහුගිය වතාවේ මහනුවර ගිහේලේ මට පෙන්නුවේ. සුදු නෝනෙකුයි මහත්තයෙකුයි නැගලා ගියේ. මට ඒක මතක් වෙනකොට තාමත් hina යනවා. ඇයි ඉතින් hina ගියේ? දැන් ලංකාවෙත් වෙන කාර් 100ක් අමාරක්. කාර් එකක් තියෙන එක වැඩට කොච්චර පහසුද? ඉක්මනට කරගන්න දෙයක් කරගන්නත් පුළුවන්. මොකෝ හෙලන් කියන්නේ? අපිත් ගමුද කාර් එකක්? අපි මොන හරි බොමුද? අද හොඳ දවසක්. මුදලාට නම් ඉතින් කාර් දෙකක්ම ගන්න වේවි. ඒ මොකෝ? නෑ ඉතින් ඕන තරම් සල්ලි තියෙන එකේ කාර් දෙකක් තිබුණාට මොනව වෙනවද? මොකෝ හෙලන් කියන්නේ? ගමුද කාර් දෙකක්? එකක් මට යන්න. අනික කම්මැලි හිතුනම හෙලන්ට නුවර ගිහින් එන්න. මුදලාලි මහත්තයාටනේ වැඩ රාජකාරී තියෙන්නේ. ඉතින් එකක් මුදලාලි මහත්තයාට අනිත් එක හිමිකාරට. පොඩි නෝනට. කුරේ මහත්තයා අපි එක කාර් එකක් ගමු. පස්සේ බැරිය තව එකක් ගන්න. මුදලාලිගෙන් අහන්නෙම නැතුව කාර් එක වෙන් කරලා ආවේ. එංගලන්තෙන් නැවට දාලා. තව මාසෙකින් හමාරකින් මෙහෙට ගොඩ බාවි. කුරේ මහත්තයා ඉතින් මේ හැම දෙයක්ම බලා කියාගෙන ඉන්න මිනිස්සයානේ. හැබැයි නුවර ගුදුමේ වැඩ ගන්න මට වක් කියන්න බෑ. ඇයි අප්පුවා මේවා හැම දෙයක්ම හොඳින් බලා කියා ගන්නවනේ. මුදලාලියෝ ගුදුම මුළු නුවර පළාතටම අරක්කු බෙදන් තැන. ඉතින් ඔය කුරේ මහත්තයා මට මොකද්ද කරන්න කියන්නේ?
කුරේ මහත්තයා කියන්නේ අප්පුහාමිව අස්කල දාන්න කියලානේ. පරණ කෝන්තර වලට මිනිස්සුන්ට දැන් දඬුවම් කරන්න බෑ හෙලන්. මම මොනටද ඕවටකට දාන්නේ? ඒ වුණාට අප්පුහාමි ගැන කතා කරන හැම වෙලාවෙම මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා. මං හෙලන්ට දුසක් කියනව නෙමෙයි. මං කොහොමද අමතක කරන්නේ? ඒ මිනිහා මං හින්දා මිනිහෙක් මැරුවා. මොනවා? මං ඔය ගැන දැනන් හිටියේ නෑ. හෙලන් හෙලන් අවශ්‍ය ගානට වඩා දේවල් දැනගන්න එක හොඳ නැහැ. කොහොම හරි කොළඹයි ගාලේ රේන්දි අපි ගමු. නූර එකත් ගත්තේ මොන තරම් අමාරුවෙන්? මහ යුද්ධයක් නේ. කල්පනාවෙන් වැඩ කළොත් බැරි වෙන එකක් නැහැ. සොයිසයි පිරිස් සුන්න හැක තමයි හැප්පෙන්න වෙන්නේ. පාරට බැසන් දිගටම යනවා මිසක් ආපහු ගමන් බෑ මුදලාලි. මේ වැඩ වලින් හතුර ඇති වෙනවා මහත්තයා. සේරම තනියෙන් කරගෙන මුදලාලි මෙච්චර තත්ත්වයකට දියුණු වුණා. මිනිස්සු අඬයිද තරහ වෙයිද ඔය ජරමර ඔලුවට අරගෙන වැඩ කරන්න බැරි විත්තිය මුදලාලි දන්නවනේ. කොළඹයි ගාල්ලයි ගමු. සල්ලි එක්කාසු කරාට විතරක් මදි මුදලාලි. ඒවට නිදැල්ල හැසිරෙන්න ඉඩ දෙන්න ඕන. නැත්තම් ඒව කැරලි ගන්නවා.